ආයිබෝන් දරුවනි මම හිතනවා 11 ශ්‍රේණියේ දරුවන්ට වැඩි කාලයක් නැහැ විභාගය සඳහා මුහුණ දෙන්න. ඒ නිසා මේ වෙන විට ප්‍රශ්න පත්‍ර කීපයක් හෝ සාකච්ඡා කරලා තිබෙන්න ඕන. ප්‍රශ්න පත්‍රයේ කොහොමද පිළිතුරු ලියන්නේ, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, ඒකේ ව්‍යුහය කොයි වගේද කියන එක දැනගන්න අවශ්‍යයි. එහෙම නොවුනොත් අපිට විභාගයට ගියාම ටිකක් ගැටලු සහගත වෙනවා. ඒ නිසා ඒ සඳහා උපකාරයක් කිරීමේ අරමුණින් තමයි අද මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය නව විෂය නිර්දේශයට අදාළව ඕලෙවල් විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සඳහා හදපු ප්‍රශ්න පත්‍ර මුලින් හදපු ආකෘති තමයි මේ පෙන්නන්නේ. 2016 මේ නව විෂය නිර්දේශය හඳුන්වා දුන්න අලුත ප්‍රශ්න පත්‍රය කොහොමද වෙන්න ඕනි කියන එක සඳහා හදපු ප්‍රශ්න පත්‍ර එකකින් කොටසක් තමයි තුන්වෙනි අංක 3 තියෙන ප්‍රශ්න පත්‍රය තමයි මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය දැනටමත් ඔයගොල්ලන්ට ලැබිලා ඇති. මේ ප්‍රශ්න පත්‍රය සඳහා විභාගයට පිළිතුරු ලියනවා වගේ හිතාගෙන මේ විදිහටම ප්‍රශ්න පත්‍රෙට පිළිතුරු ලියන්න අවශ්‍යයි. කාලය කොපමණ ගත වෙනවද කියලා බලා ගන්න ඕනේ. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයට කාලය පැය 1යි තියෙන්නේ. ඉතින් මේ පැය 1 ඇතුළත මේ ප්‍රශ්න 40ට පිළිතුරු ලියන්න පුළුවන් ද කියන එක තමයි දැනගන්න තියෙන්න අවශ්‍යයි. එතකොට කොහොමද අපි මේ විනාඩි 1කමාරක් වගේ කාලයකදී මේ කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ? අමාරු ප්‍රශ්න වලට ඊට වඩා කාලයක් යනකොට අපි කරන්න ඕනේ පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න ටිකට පිළිතුරු ලියලා අවසානයේ තමයි අමාරු කියලා හිතන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න උත්සාහ ගන්න ඕනේ. නැත්නම් අමාරු ප්‍රශ්නයක් ගැන හිතා කාලය ගත කළොත් එහෙම ඔයගලන්ට ප්‍රශ්න පත්‍රය සඳහා කාලය අවසන් වුණාම ප්‍රශ්න පත්‍රය රැගෙන යනවා. අවසානයේ සමහර වෙලාවට දන්න පිළිතුරු ටිකක් ලියා ගන්න බැරි වෙනවා. ඒ වගේම මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන එක ඉතා වැදගත්. මොකද මේ සඳහා ලැබෙන ලකුණු විදීමකට ලක් කරන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 120ක් ගත්තාම තමයි අපිට 60ක් ලැබෙන්නේ. නමුත් කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40ක් ප්‍රශ්න 40ක් ලැබෙනවා. ඒ ලකුණු 40 බෙදීමකට ලක් කරන්නේ ලකුණු 40ම ඕගොල්ලන්ගේ ලකුණු වලට එකතු වෙනවා. ඒ නිසා ඉතා වැදගත් මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන එක. හැබැයි මේකේ වර්ණ හතරක් තියෙනවා. ඒ වර්ණ හතර තෝරනකොට ටිකක් අභියෝගයක් හිතව තමයි මේ ප්‍රශ්න හදන්නේ. පහසුවෙන් පිළිතුරු තෝරගන්න බැරි වෙන විදිහට. ඊළඟට මේකේ පහසු ප්‍රශ්න මධ්‍යම ප්‍රමාණයේ ඊළඟට අපහසු ප්‍රශ්න වගේ එහෙම වර්ග කිරීමකුත් තියෙනවා. ඒ නිසා හැමෝටම මේකට උත්තර ලියන්න පුළුවන් මට්ටමේ කිසියම් කොටසකට හරි උත්තර ලියන්න පුළුවන් මට්ටමකට තමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඒ නිසා සැලකිල්ලෙන් උවමනාවෙන් පිළිවෙලකට මේකට පිළිතුරු ලිව්වොත් අර පහසු ප්‍රශ්න ටිකට හරි ලකුණු ගන්න පුළුවන් වෙනවා. ඉතින් පුතේ බලමු මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ කොහොම පහසු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක අහන්නේ මේමයි සෛලයක ආලෝකාන්තිකයෙන් නිරීක්ෂණය කළ නොහැකි ඉන්ද්‍රියාව කුමක්ද කියලා අහනවා. ඔයගොල්ලන්ට පේනවා පහළ සත්තු සෛලයක්. සත්තු සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ව්‍යුහයක් මේක දර්ශීය සෛලයක්. දර්ශීය සෛලයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා මේ සියලුම ඉන්ද්‍රික ඇතුළත් කරලා අපි හදාගත්ත එකක්. ඒක ඔයගොල්ලන්ට පේනවා මේ අනිත් ඉන්ද්‍රිකත් එක්ක බැලුවාම මේ රයිබෝසෝම කියන එක තමයි බොහොම කුඩාවට තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ නිල් පාට කුඩා ටික් වගේ. පෙන්වන්නේ රයිබෝසෝම කියන ඉන්ද්‍රිකාව. මේ න්‍යෂ්ටි පටලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ රළු අන්තප්ලාස්මීය ජාලිකාවේ සම්බන්ධ වෙලා තමයි රයිබෝසෝම තියෙන්නේ බොහෝ වෙලාවට. ඊළඟට ඔයගොල්ලෝ සමහර සෛලවල රූපකතාන වල දැකලා ඇති මේක නිදහසේ මෙහෙම ටික් වගේ නිදහසේ සෛලප්ලාස්මය තුලත් මේ ඉන්ද්‍රිකාව දකින්න ලැබෙනවා. එතකොට නිරීක්ෂණය කළ නොහැකි ඉන්ද්‍රිකාවේ රයිබෝසෝම තමයි අපිට ගන්න පුළුවන් මේ රූපෙත් එක්ක බැලුවාම අපිට ඒක පැහැදිලිව
පේනවා. දෙවන ප්‍රශ්නයට යමු. දෙවන ප්‍රශ්නේ තහනේ සරල ප්‍රශ්නයක්. අපිච්ඡේද පටකයක් පීඩන ස්ථානයේදී ඔයාලට මතක ඇති පටක කියන පාඩම යටතේ අපි අපිච්ඡේද ගැන කතා කරනවා. බොහෝ විට අපිච්ඡේදයක් ඉන්ද්‍රියක් වැස්ම අභ්‍යන්තරව බාහිර වැස්මක් කියලා ක්‍රියා කරන පටකයක් තමයි අපිච්ඡේද පටක කියලා කියන්නේ. ඒකෙදි අපිට ගන්න වෙන්නේ හතරවන උත්තරය මුත්‍රාශ දික්තිය කියන පිළිතුර. මේ තියෙන දර්ශීයව අඳපු පොදුවේ අඳපු රූපදතාන ඒක අපි දන්නවා ධර්ම පටලයක් මත තමයි මේ අපිච්ඡේද ෆයිල පිළිගන්නේ කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ උදාසීන ද්‍රව්‍යයක් වන්නේ. අපි දන්නවා ද්‍රව්‍ය අපි බෙදනවා අම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය කියලා. අලුහුණු කියලා කියන්නේ පුතේ අපි උණුගල් පිරික්සීමෙන් හදාගන්න දෙයක් කැල්සියම් ඔක්සයිඩ් කියන එක මෙතන මේ සූත්‍රයේ තියෙනවා. මේක බාෂ්මික ද්‍රව්‍යයක් වෙනවා. බේකින් සෝඩා කියන්නේ දෙවෙනි අපි කතා කරන වයින් ස්පීටු කියන එක. මේක මෙතනෝල් හෝ එතනෝල් වෙන්න පුළුවන්. මේ එතනෝල් C2H5OH කියන්නේ එතනෝල්. සාමාන්‍යයෙන් මිනිස්සු පානය සඳහා ගන්න මේ ද්‍රව්‍ය. ඊළඟට බේකින් සෝඩා කියන්නේ සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට් කියන අපි සාමාන්‍ය විවහාරේ කතා කරන්නේ ආප්ප සෝඩා කියලා. සමහර ගෙවල් වල තියෙනවා. පිටි සඳහා පාවිච්චි කරන එක බාෂ්මික ද්‍රව්‍යයක්. මිල්ක් ඔෆ් මැග්නීසියා කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. ආම්ලික උදරයේ ආම්ලික බව අඩු කරන්න පාවිච්චි කරන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායනික සංයෝගය තමයි මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා කියන්නේ. ඒත් අපි දන්නවා මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක දුර්වල වස්තුවක්. ඒතොර මේ තියෙන්නේ වැඩි හරිය මෙතන තියෙන අලුහුණු, බේකින් සෝඩා, මිල්ක් ඔෆ් මැග්නීසියා කියන ඒ ඔක්කොම වාස්මික දේවල්. ඒතොර වයින් ස්පීඩ් තමයි අපිට පිළිතුරට දෙන්න උදාසීන ද්‍රව්‍යයට ගන්න වෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති වර්ණලේඛ ශිල්ප ක්‍රමයන් වර්ණක මිශ්‍රණයකින් ඒ වර්ණක වෙන් කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්. විශේෂයෙන් අපි කරන්නේ ශාක පත්‍රවල තියෙන ක්ලොරොෆිල් නිස්සාරකයක් කරන් වර්ණලේඛ කඩදාසියක පහළ තියලා ඒකේ තියෙන වර්ණ වෙන් කරගන්න තමයි මේ පරීක්ෂණය කරන්නේ ඉස්කෝලේ. මෙතන පෙන්වන්නේත් ඒ වගේ එකක් මේ වායු සරාවක් තුල වාස්තුශීලී ද්‍රාවකයක් දාලා වර්ණලේඛ කඩදාසියක් එල්ලලා මේ පෙන්වන්නේ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ කරන විදිය. ඒකදී ඔයගොල්ලන්ට පේනවා මේ හරිතප්පද නිස්සාරකයේ තියෙන වර්ණක විවිධ වේග වලින් විතරණය වෙලා මේ වෙන වෙලා තියෙන ආකාරය ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඒකට මේ සඳහා මේ අර වර්ණලේඛ කඩදාසිය මෙන්න මේ රූප පේනවා පැහැදිලිව වර්ණලේඛ කඩදාසිය අපිට තියන්න වෙනවා හරිතප්පද සලකුණක්. ඒතර හරිතප්පද නිස්සාරකේ හදාගත්තට පස්සේ හරිතප්පද නිස්සාරකේ අරගෙන කීපවරක් මේ වර්ණලේඛ කඩදාසිය මත තියලා වේලලා ටිකක් අද පැහැති පැල්ලමක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඒතර ඒ සඳහා පහසුවෙන් අපිට විවිධ ඒවා ගන්න පුළුවන්. වීදුරු කූරක් ගන්න පුළුවන්. නමුත් පහසුම උපකරණ හැටියට අපිට ගන්න පුළුවන් මේ හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේවා කාර්යක්ෂම නැහැ. මේවා හරියටම අපිට මේ වැඩේට ගන්න බෑ. වැඩේට සුදුසුම උපකරණ හැටියට අපි ගන්න කේචික නලයක්. ඒකට හේතුව තමයි කේචික නලයක අපිට පුළුවන් කේශාකර්ෂණ බලය නිසා අර හරිතප්පද නිස්සාරකයේ තුල කේචික නලය දැම්මහම කේචික නලය තුල ටිකක් දුරක් යනකම් හරිතප්පද නිස්සාරකයේ උඩට යනවා. ඒතර කේචික නලය ඉහළින් අපිට මෙහෙම අල්ලා ගන්න පුළුවන් නම් ඒ ඉහළ ගිය ද්‍රාවණය පහළට වැටෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන්. ඒතර කීප සැරයක් අර මේ ද්‍රාවණය ඔබන්නේ නැතුව ඇඟිල්ල ටිකක් ගුරු කරලා මේ අර කඩදාසිය මත හරිතප්පද බිඳු කීපයක් එකවර තියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ කේශික නලයක් භාවිත කිරීම. ඊළඟට ඔයගොල්ලන් පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ ගුරුත්වජ ත්වරණය තත්පර වර්ගයට මීටර 10යි නම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 25ක වූ වස්තුවක බර නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ කියලා අහනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා බර W සමාන වෙන්නේ ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයේ ගුණිතය mg. W සමාන mg නේ. එතකොට මේකට අපි ආදේශ කරොත් W m කියන්නේ ස්කන්ධයනේ.
ඒතර ස්කන්ධයේ 25නේ. කිලෝග්‍රෑම් 25 වැඩි කරන්න වෙනවා. ගුරුත්වාකර්ෂණය තත්ත්ව වර්ගයකට 10යි. ඒතර 225 10න් ගුණ කරාම අපිට ලැබෙනවා 250යි කියලා. ඒතර ඒකකේ මතක තියාගන්න බර බලයක්. ඒකට නිව්ටන් කියන එකකේ තමයි එන්නේ. ඒතර පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුර. ඊළඟට පුතේ බලන්න ප්‍රතිරෝධක අගය ඕම් 21 කි. ප්‍රතිරෝධකයක අගය ඕම් 21 කියලා දීලා තියෙනවා. ඊට අදාළව ප්‍රතිරෝධක බඳේ සලකුණු කර ඇති වර්ණමාල පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේද කියලා අහනවා. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධකයක වර්ණවලලු වලින් තමයි ප්‍රතිරෝධය අපි ගණනය කරගන්නේ. පාසෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒතකොට මේ වර්ණ සඳහා වර්ණ කේතයක් දීලා තියෙනවා 10 පොතේ ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ වර්ණ කේතයේ වර්ණ වලට අදාළ අංකේ පාවිච්චි කරලා තමයි අපි ප්‍රතිරෝධය හොයාගන්නේ. ඒතර පළමු ඉලක්කම අර පළමු වර්ණවලල්ලට අදාළ අගේ තමයි පළමු ඉලක්කම වෙන්නේ. මේ රතු නම් දැන් අපිට ඕනේ 21 හදාගන්න. ඒතකොට 21 හදාගන්න මෙතන අර මේ වර්ණ කේතෙන් දෙක තියෙන වර්ණය මොකක්ද කියලා හොයන්න. ඒතකොට එන්නේ රතුනේ. ඊට පස්සේ එක එන්නේ කොහෙද? දුඹුරුනේ. එතන දෙවෙනි වලල්ල දුඹුරු වෙන්න ඕනේ. තුන්වෙනි වර්ණ වලල්ලෙන් දරුවනේ 10 බලය තමයි ප්‍රකාශනය වෙන්නේ. අපි හිතමු පළු නම් තුන්වෙනි වලල්ල 10 බිඳුවෙනි බලය. ඒ 10 බිඳුවෙනි බලය කීයද? 1යිනේ. එතකොට එහෙනම් මේ මුල තියෙන වල්ලු දෙකෙන් එන අගය වැඩි කරන්න ඕනේ මේකෙන්. 10 බලය. ඒක ඔයගොල්ලන්ට පේනවා 21 එකෙන් වැඩි කරාට 21මනේ. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ වර්ණ කේතේ ඉන්නේ රතු දුඹුරු කළු කියන වර්ණ කේතේ ඉන්නේ. ඒකට දෙවන උත්තරේ තමයි පුතේ තෝරගන්න වෙන්නේ. දැන් බැරි වෙලා හරිය මෙතන 10 එක කියලා තිබුණා නම් නේද? දුඹුරුම තිබුණා නම් රතු දුඹුරු කියලා තිබුණා නම් මොකද වෙන්නේ? දුඹුරු එකේ වර්ණය එකයිනේ. එතකොට 10න් ගුණ වෙනවා. 10 එක්වෙනි බලය කියන්නේ 10යි. එතකොට 10න් ගුණ වෙනවා මේ 200. එතකොට 210 වෙනවා. දෙක තිබුණා නම් 10 දෙවෙනි බලය කියන්නේ 100යි. 100න් ගුණ වෙන්න වෙනවා. ඒ විදිහට තමයි හොයන්නේ. හත්වෙනි ප්‍රශ්නය අහනවා සංයෝගයක රසායනික සූත්‍රය H2Y Mg මෙතන මැග්නීසියම්නේ මැග්නීසියම් පොටෑසියම් ඔක්සිජන් ක්ලෝරින් යන මූලද්‍රව්‍ය හතර අතරින් X සහ Y සඳහා ගැලපෙන මූලද්‍රව්‍ය යොගල පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේද කියලා අහනවා. මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න මෙන්න මේ සූත්‍ර ලියන විදිහ අපි කියලා දෙලා තියෙනවා. ඒකේ අපි මේ මූලද්‍රව්‍ය දෙකේ සංයුතා මාරු කරලා ලියන්නේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි x ගාවෙන් ලියලා තියෙන්නේ කාගේ සංයුක්තාවය? x ගාවෙන් ලියලා තියෙන්නේ y කියන මූලද්‍රව්‍ය සංයුක්තාවය. ඒතර එහෙනම් y වල සංයුක්තාවය දෙකයි. ඒතර x වල සංයුක්තාවය තමයි y වලින් ලියලා තියෙන්නේ. ඒතර මෙතන ලියලා නැහැ කියන්නේ එතන එකයි. ඒතර එහෙනම් x වල සංයුක්තාවය එකයි. ඒතර මේ වගේ මම පෙන්නන්නේ හදාගත්ත විදිය x වල සංයුක්තාවය එකයි කියලා හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මේ සූත්‍රයෙන්. y වල සංයුක්තාවය දෙකයි කියලා හොයාගන්න. ඒතර ඒක දැනගෙන ඉන්න ඕනේ මේ දෙක මාරු කරලා තියෙන්නේ. දැන් එහෙම වුණාම මේ x වල සංයුක්තාවය එක වෙන්න x කවුද කියලා හොයනවා. ඒතර ඒකට ආවර්තිතාවක මතක තියෙනවා. ඒ සංයුක්තාවය එක වෙන මූලද්‍රව්‍ය දැනගෙන ඉන්න එකයි. එතකොට සංයුක්තාවය එක වෙන මූලද්‍රව්‍ය ඉන්නේ පළවන කාණ්ඩේ හත්වන කාණ්ඩේනේ. සංයුක්තාවය දෙක වෙන ඒවා. සංයුක්තාවය දෙක වෙන ඒවා තියෙනවා දෙවන කාණ්ඩෙත් ඉන්නවා. හයවන කාණ්ඩෙත් ඉන්නවා. ඒකට තව නීතියක් තියෙනවා මේකේ බලන්න. මුලින් ලියන්නේ කවුද? එතකොට මුලින් ලියන්න ඕනි කවුද? දැන් මෙතන මුලින් ලියලා තියෙන්නේ x නේ. එහෙනම් ඇයි ඒ? y ට වඩා x විද්‍යුත් ධන වෙනවා. ඒ කියන්නේ ආවර්තිතාවයේ මේ පැත්තේ ඉන්න වම් පැත්තේ ඉන්න කෙනෙක් වෙනවා. එහෙනම් x සංයුක්තාවය එක වෙන්නත් ඕනි. x වල සංයුක්තාවය එක වෙන්නත් ඕනි. වමේ ඉන්නත් ඕනි. y වල සංයුක්තාවය දෙක වෙන්නත් ඕනි. දකුණු පැත්තේ ඉන්නත් ඕනි.
ඒතර එහෙම කෙනෙක් හොයන්න ඕනේ. එතකොට කොහොමද අපි හොයාගන්නේ? X වල සංයුක්තාවය 1 වෙන්න ඕනේ. එහෙනම් පොටෑසියම් අපිට ගන්න පුළුවන්. Y වල සංයුක්තාවය 2 වෙන්න ඕනේ. ඒතර ඔක්සිජන් ගන්න පුළුවන්. ඒතර අපිට එනවා පිළිතුර 3 වෙනි පිළිතුර. ඉහත නෙමෙයි පහත කියලා වෙන්න ඕනි. පහත රෝග අතරින් ආවේනික රෝගයක් වන්නේ. ඒ කියන්නේ ජානව හරහා යන එක පරම්පරාවෙන් පරම්පරාවට යන රෝග මොනවද කියලා අහන්නේ. ඒ රෝගේ පරම්පරාවෙන් යන්නේ නැහැ. ඒ රෝගය හදන්නේ කවුද? බැක්ටීරියාවක් නේ. තැලසීමියාව. තැලසීමියාව කියන එකේදී වෙන්නේ හිමොග්ලොබින් අඩු වෙනවා. කොච්චර ආහාර පාන පෝෂක ද්‍රව්‍ය ගත්තත් හිමොග්ලොබින් නිෂ්පාදනය වෙන්නේ. ඒකට හේතුව තමයි අර හිමොග්ලොබින් හදන යානයේ විකෘති වීම. ඒතකොට ඒක තමයි අපිට ගන්න වෙන්නේ ආවේනික රෝගයක් හැටියට. ලාදුරු බැක්ටීරියාවලින් හැදෙන වෛරස් ඒඩ්ස් කියන අපි දන්නවා මානව ප්‍රතිශක්තිය වලතා වෛරසය කියන වෛරස් එකෙන් තමයි හැදෙන්නේ. ඒ පිළිතුරට දෙවෙනි පිළිතුර තෝරගන්න පුළුවන්. කැටපෝලයක් ඇද එහි රැඳවූ ගල් කැටයක් ප්‍රක්ෂේපණය කිරීමේ අවස්ථාව දක්වා සිදුවන ශක්ති පරිවර්තනයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. අපි දන්නවා කැටපෝලයක් රබර් පඩි දෙකක් ගැට ගහලා ලී කරුවක ගල් විදින්න හදාගන්න උපකරණයක්. එතකොට මේ උපකරණේ රබර් පටිය අදින්න ඕනේ. අදිනකොට චලනයක් වෙනවනේ අපි අත රබර් පටියෙන් අල්ලලා ඇද්දාම ඒක චාලක ශක්තිය. ඊට පස්සේ චාලක ශක්තිය නිසා මොකද වෙන්නේ? රබර් පටිය ඇදෙනවා. ඒකේ හැඩය වෙනස් වෙනවා. අන්න එතකොට එනවා මොකද්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. විභව ශක්තිය ආකාර දෙකක් තියෙනවානේ. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක හැදෙන්නේ වස්තු ඉහළට ගිනිච්චාම. පොළොව මට්ටමේ ඉඳලා ඉහළට වස්තුවක් අරගෙන ගියාම උස වැඩි වෙන ගුරුත්වාකර්ෂණ බලය වැඩි මේ ගුරුත්වය මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වැඩි වෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය ඇතිවන්නේ මේ හැඩය වෙනස් වෙනවා. දැන් රබර් පටිය ඇදෙනවා කියන්නේ හැඩය වෙනස් වෙනවා. අන්න එතකොට ඇදෙනවා ප්‍රත්‍යස්ත විභව ශක්තියක්. අපි රබර් පටිය අතෑරියොත් එහෙම නැවත ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒ නිසා පළවෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. නිවැරදි පිළිතුර හැටියට. ඒතර විභව ශක්තිය කියන එක මේ පැහැදිලිව තියෙනවා ආකාර දෙක නිර්වචනයෙන්ම. වස්තුවක පිහිටීම අනුව හෝ වස්තුවක හැඩය වෙනස් වීම නිසා හෝ ඇතිවන ශක්තිය විභව ශක්තිය කියලා හඳුන්වනවා. 10 වෙනි ප්‍රශ්නේ 11 ශ්‍රේණියෙන් අහන්නේ පද්ධති කියන පාඩමේ අපි පද්ධති කීපයක් කතා කරනවා. ඒතර රුධිර සංසරණ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන තවත් පද්ධතියක් ගැන තමයි අහන්නේ. බොහෝ වෙලාවට මේක ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. රුධිර සංසරණ පද්ධතිය සම්බන්ධයි. අපි දන්නවා වසා පද්ධතිය කියන එක. ඒතර මේ වසා පද්ධතියේ තියෙන වසා නාලය එකතු වෙලා හැදෙන ප්‍රධාන වසා වාහිනී දෙකක්. ඒතර ඒකේ එකක් තමයි උරස් වසා ප්‍රණාලය. ඒතර උරස් වසා ප්‍රණාලය විවෘත වෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එතකොට මේ දකුණු වසා ප්‍රණාලයයි උරස් වසා ප්‍රණාලයයි දෙකම අදෝක්ෂක සිරා වලට තමයි විවෘත වෙන්නේ. ඒතකොට උරස් ප්‍රණාලය කියන එක වම් පැත්තේ තියෙන්නේ. ඒතර වම් අදෝක්ෂක සිරාවට තමයි විවෘත වෙන්න ඕනේ. ඒතකොට දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර හැටියට ගන්න වෙන්නේ. ඊළඟට බලන්න බීකරයකට ජලය දමා බිත්තරයක් ගිල්වා ඒට ලුණු කුඩු ස්වල්පය බැගින් එකතු කරමින් දිය කරන ලදී. එවිට බිත්තරයේ පිහිටීම් 3ක් මහත දැක්කේ. ඒ අතුරින් 11 සහ 12 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න කියලා කියනවා. ඒක ඔයගලන්ට පැහැදිලි පළවෙනි භාජනයේ බිත්තරේ පහළම තියෙනවා. දෙවෙනි එකේ තියෙන මැද හරිය. තුන්වෙනි එක තමයි උඩටම ගිහලා තියෙන්නේ. එතකොට ලුණු දිය කරන්න මොකද්ද වෙලා තියෙන්නේ? මේ ජලයේ ඝනත්වය අපි දන්නවා මොනවා හරි ජලයේ දිය කරාම ඝනත්වය වැඩි වෙනවා. ඉතින් දැන් බිත්තරේ මේ වෙලාවේ මොකද වෙන්නේ? බිත්තරේ ඝනත්වය ජලයට වඩා වැඩි. ඒ නිසා තමයි බිත්තරේ පහළට ගිහලා තියෙන්නේ. දෙවන රූප සටහනේ බලනකොට මැද හරිය වගේ තියෙනවා කියන්නේ මේ දෙක සමානයි කියන්නේ. ඝනත්ව සමානයි මේ වෙලාවේ. අපිට ඕන නම් මේක ගානට දිය කරලා බිත්තරේ මැද පා කරන්න හදන්න පුළුවන්.
ලුණු දිය වෙන ප්‍රමාණය අනුව තමයි වෙනස් වෙන්නේ. තුන්වෙනි එකේ අපි දන්නවා බිත්තර ඉහළටම ගිහිල්ලා තියෙනවා කියන්නේ ලුණු ද්‍රාවණයේ ඝනත්වය බිත්තරේ ඝනත්වයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒතර ඒක අපිට සාමාන්‍ය පරිසරයක දක්න ලගනවා. දැන් මල මූද කියන එක ඔයගොල්ලෝ දන්නවා. අපි සාමාන්‍යයෙන් මේ ජලාශයකට බැස්සොත් ගිලෙනවනේ. හැබැයි මල මූදේදී අපි පාවෙනවනේ. ඒතර ඒකට හේතුව මොකද? අපිට වඩා මල මූදේ තියෙන ජලයේ ඝනත්වය ලවණ දිය වෙලා තියෙන හන්ද වැඩි. ඒ නිසා මේක පැහැදිලිව හොයාගන්න පුළුවන්. ඒත් ABC යන අවස්ථාවල ද්‍රාවණීය ඝනත්ව සම්බන්ධ පාතකවල ප්‍රකාශ නිවැරදිද? හැබැයි ඉතින් මෙන්න මේ ලකුණ දන්නේ නැත්නම් ඒත් වර්ධින්නේ. අන්න ඒක තමයි වැඩේ. දැන් මේ වෙන කාරණා නිසා මේක බැරි වෙනවා. ඒතර අපිට පේනවා ඝනත්වය වැඩිම කෙනා සීනේ. ඒතර අර මේ කට ඇරිච්ච පැත්ත තමයි සී පැත්තට තියෙන්නේ. එහෙම එකක් තියෙනවද බලන්න. මේ මෙහෙම සී වැඩි කියලා පෙන්වන්න ඕනේ. එතකොට තුන්වෙනි පිළිතුරේ තියෙනව නේද? පිළිවෙලටම තියෙනවා. Aට වඩා B වැඩි, Bට වඩා C වැඩි. එහෙනම් තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන් 11 උත්තරේ හැටියට. 12 වෙනි එකේ අහන්නේ මේ සම්බන්ධයෙන්මයි. මෙම පරීක්ෂණයේදී බිත්තරයේ ද්‍රාවණය තුළ ඉහළට ගමන් කිරීම සිදුවේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය කිරීමත් සමග ද්‍රාවණයේ ඝනත්වය වැඩි වීම නිසා. උඩටම යන ද්‍රාවණයේ ඝනත්වය වැඩි වීම නිසා දෙක තුනේ පළවෙනි දෙවෙනි එකේ තියෙනවනේ එහෙමනම්. උඩටම ගියේ මොකක් නිසාද? බිත්තරයේ ඝනත්වයට වඩා ද්‍රාවණයේ ඝනත්වය වැඩි වීම නිසා. බිත්තරයේ ඝනත්වයට වඩා වැඩි වුණාම තමයි උඩට එන්නේ. ඒ නිසා අන්න ඒක තමයි කිව්වේ දැන් උත්තර සමහර ඒවා අපිට හරි වගේ පෙවුනට මේ උත්තර හතරම හොඳට කියවන්න ඕන කියවලා තමයි හරිම උත්තරේ අහන්නේ. වඩාත් නිවැරදි පිළිතුර අහන්නේ. නිකන් දෙපාරක් තුන් පාරක් කියවන්න ඕන වේගෙන් කියවලා තමයි හරියට හොයාගන්න ඕනේ. ඊළඟ ද්‍රාව්‍යතාවය පිළිබඳ වැරදි ප්‍රකාශය ආනවා. ඒතර ද්‍රාව්‍යතාවය කියන එක අපි නිර්වචනය කරා මතක ඇති 11 දී යම් උෂ්ණත්වයකදී. ඇයි මෙහෙම කියන්නේ? උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙනවා. ද්‍රාව්‍යතාවය වෙනස් වෙන කාරණා ගොඩක් කතා කරානේ. උෂ්ණත්වය වෙනස් නම් වෙනස් වෙනවා. ඒකට යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දිය වෙන කිසියම් ද්‍රාවයක උපරිම ස්කන්ධයම උෂ්ණත්වයේදී එම ද්‍රාවකයේ තුල ද්‍රාවකයේ ද්‍රාවතාවය කියලා තියෙනවා. උදාහරණයකට ජලයේ ග්‍රෑම් 100ක් කරන් අපි දිය කරනවා ලුණු. දිය කරන්න බැරි අවස්ථාවක් වෙනවා. ඒකට උපරිමව දිය වෙච්ච ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අන්න ඒක තමයි ලුණු වල ජලයේ ද්‍රාවතාවය කියලා ගන්න. ඒතර ඒ සම්බන්ධයෙන් අහණේව බලන්නකො. ඒ සම්බන්ධයෙන් අහනවා උෂ්ණත්වය වැඩි වෙන විට වායුවක ද්‍රාවිතාවය අඩුයි. ඒක හරි. දැන් ලුණු උෂ්ණත්වය වැඩි වුණාම වැඩියෙන් දිය වුණාට ඝන ද්‍රව්‍ය එහෙම වුණාට වායුව අනිත් පැත්ත. උෂ්ණත්වය අඩු වුණොත් තමයි වායුව වැඩියෙන් දිය වෙන්නේ. උෂ්ණත්වය වැඩි වුණාම වායුවේ ද්‍රාවිතාවය අඩු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරොත් දිය වෙලා තියෙන වායුව නිදහස් වෙනවා. දැන් ඒ කියන්නේ ජලය රත් කරනකොට ජලය තුල තියෙන වායුව පිට වෙලා යනවා. ඒතකොට එහෙනම් මේක හරිය නේද? උෂ්ණත්වය වැඩි වෙන විට වායුවක ද්‍රාව්‍යතාවය අඩුයි. ලුණු භූමි තෙල් වල දිය නොවන අතර ජලයේ දිය වෙනවා. හරිනේ. එතන බලපාන්නේ මොකද්ද? ද්‍රාවකයේ ස්වභාවය. ද්‍රාව්‍යතාවය කෙරේ බලපානවා. ලුණු භූමි තෙල් වල දිය වෙන ජලයේ දිය වෙනවා. ඊළඟ තුන්වෙනි එක රිජිෆෝම් ජලයේ දිය නොවන අතර පෙට්‍රල් වල දිය එකක් හරි. ඊළඟට බලන්න වෙනවා. ඒක වැරදෙන්න එක. කාමර උෂ්ණත්වයේදී ජලය මිලිලීටර් 100ක දියවන කැට ලෙස පවතින කොපර් සල්ෆේට් ස්කන්ධයට වඩා කුඩු ලෙස පවතින කොපර් සල්ෆේට් ස්කන්ධය වැඩි. එහෙම කැට කුඩු කියලා වෙනස් වෙන්නේ නැහැ. ද්‍රාවිතාව වෙනස් වෙන්නේ නැහැ. කැට කුඩු කියලා වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ දිය වෙන ගතවන කාලය වැඩි වෙන විතරයි. දිය වෙන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක වැරදි. ඒක මිලිලීටර් 100ක් කියන්නේ ග්‍රෑම් 100ක් කියලා ගන්නත් පුළුවන් ජලය නම්. එතකොට මේ 100 උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් මේක දියවන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒක වැරදි. 4 වැරදි. 13 4 වැරදි. 14 පේශිසෛල සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අහනවා. දැන් මෙතන පේශිසෛල වර්ග තුනම තියෙනවා නේ බලන්න. සීල පේශි තියෙනවා. මේක මොකද්ද? මේ සාකණය වෙලාදී හොයාගන්න පුළුවන් නේද? මේ සාකණය වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? ඔත් පේශි. මේ තියෙන්නේ කංකාල පේශි.
ඒතකොට අහන්නේ මොනවද බලන්න. කංකාල පේශිසෛල හා හර්ට් පේශිසෛල විලිකිත වෙනවා. මොනවද විලිකිත වෙනවා කියන්නේ? විලිකිතයි කියන්නේ හරස් පිට තියනවා කියන්නේ. හරස් විලේඛන තියනවා කියන්නේ. මේකේ තියනවාද ඒක? සිංදු පේශි වල නැහැ. මේ දෙන්නම තියෙනවා. කියන එක හරිනේ. කංකාල පේශි කියන්නේ මෙයා. එයාගේ තියෙනවා මේ විලිකිතයි හරස් පිට තියෙනවා. කවුද මේ හර්ට් පේශි වලක් තියෙනවා හරස් පිට. මේ තදහිර නම් හරස් පිටක් නෙමෙයි. ඒක අන්තරස්ථාවිත මඩල කියන එකක් නේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. එතකොට මේ දෙන්නගේ තියෙන. ඒතර ඒක පළවෙනි එක හරියි. ඉතින් ඒක හරියටම දන්නවා ඉතින් අවුලක් නැහැ. හැබැයි අන්තිම කියවන්න ඕනේ. සිනිඳු පේශිසෛල හා හර්ට් පේශිසෛල විලිකිත වේ. සිනිඳු පේශිසෛල හර්ට් පේශිසෛල විලිකිත නැහැ. හර්ට් පේශි යාට සිනිඳු නැහැ. මේක නෑ ඒක වැරදි. කංකාල පේශිසෛල සිනිඳු පේශි. ඒකත් නෑ. මෙයා හරි මෙයා වැරදි. කංකාල පේශිසෛල සිනිඳු පේශිසෛල හා හර්ට් පේශිසෛල විලිකිත වේ. ඒක ලේසි ප්‍රශ්නයක් 14 එක උත්තරේ. විදුලි වාර කීපයක වොට්ටාගයන් පාත දැක්කේ රෙදි සෝදන යන්ත්‍රයේ 250 විදුලි පාහනේ විදුලි පාහනේ කියන්නේ බෞද්ධකෙන් වර්ණ රූපහානි 600යි කිලෝම තාප 1500යි මිනිත්තුකදී වැඩිම විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ කුමන වාරයේද? ඕන ගණනය කරන්න පුළුවන් මේක. වොට්ටාගය කියන්නේ මොකක්ද කියලා බලන්න ක්‍රමතාවය. තත්පරයකදී වැයවන නිදහස් වෙන ශක්ති ප්‍රමාණය. ඒතර මේ පෙන්වන්නේ තත්පරයකදී වැයවන ශක්ති ප්‍රමාණය. දැන් රෙදි සෝදන යන්ත්‍රයකට කොච්චර තත්පරයද ජූල් තත්පර ජූල් කියන එක වොට් වෙනවා. ඉතින් ඕන ගණනය කරන්නත් පුළුවන් මිනිත්තුවක නෑ මේක 60න් වැඩි කරන්න හරි මේ දෙන තත්පරය මිනිත්තුවර තත්පර 60යි. ඉතින් 60න් වැඩ කරත් එන්නේ අර වෙනසමයි. ඒකට වැඩිම ගේන කාටද? විදුලි තාපකය. ඒතර උත්තරේ 4. මිනිත්තුවකදී පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. ඒතර මතක තියාගන්න ඕනේ වොට්ටාගෙන් දෙන්නේ තත්පරයකට කරන කාර්ය ප්‍රමාණය. නැත්නම් නිදහස් කරන ශක්ති ප්‍රමාණය. දැන් බල්බ් වල ගාලා තියෙන්නේ වොට් 60 වොට් 100 වොට් 5 දැන් LED පාන වලින් වොට් 5 8 වගේ. ඒතර ඒකේ ශක්තිය වැය වෙන ප්‍රමාණය අඩුයි. ඒක තමයි වොට් වගේ අඩු වෙලා තියෙන්නේ. ඒතර LED පහනක් වොට් 7යි කියන්නේ ආ තත්පරයකට ජූල් 7ක ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. මේ සාමාන්‍ය සූත්‍රික බල්බ් එහෙම නෑ 40 මුඩු වගේ තමයි තියෙන්නේ. මොකද ඒකේ තාප ශක්තිය ලෙස ගොඩක් ශක්තිය අහක යනවා. මෙන්න මේක පොඩි වැරද්දක් තියෙනවා හදාගන්න. මෙතන 1000යි C නෙමෙයි. මෙතන මේ බිඳුව තියෙන. ඒ කියන්නේ සෙල්සියස් CA. සෙල්සියස් CA කියන්නේ තාපාංකය. තාපාංකයේ පවතින ජලයේ කිලෝග්‍රෑමයක් තාපාංකයේම තියෙද්දි. ඒ කියන්නේ වෙනසක් නෑ. උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නෑ. CAම තියෙන හිමාලය බවට පත් කිරීම අවශ්‍ය තාප ප්‍රමාණය අහන්නේ. එතකොට එතෙන්දී අපි දන්නවා මේ තියෙන නිර්වචනය. තාපාංකයේ පවතින ද්‍රව ජලයේ කිලෝග්‍රෑමයක උෂ්ණත්වයේ වෙනසක් නොවි හිමාලය බවට පත් කරන තාප ප්‍රමාණය ඊට අගයක් තියෙනවා. අපි කියනකට ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා වෙන චූටි අඩුවක් තියෙනවා. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. විශිෂ්ට කියන වචනේ එන්නේ මේ කිලෝග්‍රෑමයේ නිසා. දැන් කිලෝග්‍රෑමේ නැති වුණා නම් කිලෝග්‍රෑමේ කියලා මැන්නේ නැත්නම් ජලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා විතරයි කියන්න පුළුවන්. විශිෂ්ට කියන කාල කියන්න බෑ. ඒතර විශිෂ්ට කියන කාල එන්නේ කිලෝග්‍රෑමයක් ගත්ත නිසා. පැහැදිලි මේ රූපෙනොත් පැහැදිලි. දැන් ඔන්න බලන්න. CA කියන්නේ නටන ජලය කිලෝග්‍රෑම් එකක්. හිමාලය බවට සම්පූර්ණයෙන් පත් වෙනවා. කිලෝග්‍රෑම් වෙනස් වෙලා නැහැ. එතකොට මෙතෙන්දී උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඇයි අවස්ථා විපර්යාසයක් වෙනවා. ඒතර මේ ද්‍රව ලෙස තියෙන ජල අණු වායු බවට පත් වෙනකොට මේක බන්ධන නිදහස් වෙන නිසා අණු අතර බැඳීම අඩු කරගන්න ඒ නිදහස් වෙන ශක්තිය උනේ. ඒ ශක්තිය ගන්න නිසා තමයි අපි සපයන ශක්තිය ගන්න වැය වෙනාම තමයි උෂ්ණත්වය ඉහළ යන්නේ. 100ම තියෙනවා. දැන් ඕලගේ මේ මොකද්ද මේ සුරකල්ලි පේටේලා 100ට නටවල බලන්න එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි ඉතින් ජලයේ ඒක දිය වෙලා නම් වෙනස් වෙනවා. පංච ජලය ගැන කතා කරන්නේ. වෙන මොනවද දැම්මොත් එහෙම ඒ අගේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ සම්පූර්ණයෙන් හිමාලය වෙනකම් මේ උෂ්ණත්වය එහෙමම තියෙනවා. ඒක උත්තරේ ගන්න මොකද එක්කන 16 17
කාබන් ඩයොක්සයිඩ් පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න. කාබන් ඩයොක්සයිඩ් මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් 20ද. කොහොමද කාබන් ඩයොක්සයිඩ් මවුලයක ස්කන්ධය හොයාගන්නේ? මොකුත් කරන්න දෙයක් නැහැ. මේකේ මේ සූත්‍ර ස්කන්ධේ වාරයි. කාබන් ඩයොක්සයිඩ් අණුව දැනගෙන ඉන්න ඕනේ හැබැයි. ඊට පස්සේ මෙතන දීලා තියෙනවානේ කාබන් වල මොනවද මේ පරමාණු ස්කන්ධ. ඒක හරියට එකතු කරන්න ඕනේ. දැන් මෙතන කාබන් කියලා තියෙනවා නම් 12නේ ගන්න වෙන්නේ. ඒක 12ට එකතු කරන්න ඕනේ. ඔක්සිජන් කියන්නේ 16යි. ඒකට මෙතන දෙක ඉලක්කමෙන් පෙන්නන්නේ මොකද්ද? මේවා දෙකක් කියන එකනේ. ඔක්සිජන් පරමාණු දෙකක් මෙතන. මේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා නම් 16 දෙකෙන් වැඩි වෙන එක. දැන් අපි කියා දෙලා දිනවා මේ වැඩි කරන්නේ වරහන් කරලා තියන්නේ ඒවා පිළි කරලා මේකට එකතු කරන්නේ. අන්න 16 12 එකතු කරලා දෙකෙන් වැඩි කරලා හරියන්නේ නැහැ. ඒතර ඒවා ඒ කියන විදිහට කරේ නැත්නම් දැන් පේනවනේ දැන් මේක වැරද්දුවොත් ඉවරයි. 44 එන්නේ නැහැ. ඒකෝட 28 හරි මොකක් හරි 28 දෙන්නේ එක තමයි මෙන්න මේක එකතු කරා මේ දෙකෙන් වැඩි කරලා මේක එකතු කරා කියලා හිතා තමයි දෙන්නේ. දැන් කිව්වනේ මම කලින්ම මේක වරද්දන්න බලාගෙන හදන්නේ කියලා. එතකොට අපි 100න් ඉන්න එපා. දැන් මෙතන 12යි මෙතන 16 දෙකක් 32යි 32යි 12යි වුණා 47යි නේ. ඒතකොට මේ පළවෙනි වැරදි. අන්න එහෙම හදන්න ඕනේ. එහෙම හදලා පුරුදු වෙන්නේ නැතුව නම් විභාග කරන්න බෑ. උත්තර ඉගෙනුවත් වැඩක් නැහැ. අනිවාර්යයෙන් මේ දවස්වල ප්‍රශ්න පත්‍රවල තමයි කරන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් මවුලයක අඩංගු කාබන් පරමාණු ගණන ඔක්සිජන් පරමාණු ගණනින් භාගයකි. ඔව් දැන් මෙතන ඔක්සිජන් දෙගුණයක් තියෙනවා. එකට 2යි අනුපාතය. ඒ කතාව හරි. මෙතන දෙගුණයක් තියෙනවා පරමාණු. මෙතන 6.02 වැඩි කරේ 10.3ක් තියෙනවා. මෙතන ඒ වගේ දෙගුණයක් තියෙනවා. හරි. තුන්වෙනි එක කාබන් ඩයොක්සයිඩ් මවුලයක අඩංගු ඔක්සිජන් පරමාණු මවුල ගණන 1. කාබන් ඩයොක්සයිඩ් මවුලයක අඩංගු ඔක්සිජන් පරමාණු මවුල ගණන 2යි. මේ පරමාණු නම් 2 අණු නම් 1යි. අණු මවුල නම් 1යි. පරමාණු මවුල දෙකක් තියෙනවා. ඒක වැරදි. පළවෙනි එකත් වැරදි. දෙක හරිනේ. තුන්වෙනි කාබන් ඩයොක්සයිඩ් මවුලයක අඩංගු කාබන් ඩයොක්සයිඩ් අණු ගණන 3.01ක වැඩි කිරීම 10 කියලා කියනවා. එහෙම එකක් නෑ. කාබන් ඩයොක්සයිඩ් මවුලයක අඩංගු කාබන් ඩයොක්සයිඩ් අණු ගණන අවගාඩ්‍රෝ නීතියෙන් ඒක වෙනස් වෙන්නේ නෑනේ. දැන් මේ රූප පෙන්නනවා එන්නේ. අණු මවුලයක තියෙන්නේ අණු ගණන ඊට යන්නේ. 6.02කට කිරීම 10 තුනයි. ඒක වරද්දලා තමයි මෙතන දීලා තියෙන්නේ. 6.02 වැඩි කිරීම 10 තුනයි. ඒ අවගාඩ්‍රෝ නීතියෙන් ඒක පරමාණු මවුලයන් නම් පරමාණු එච්චර තියෙනවා. අණු මවුලයක අණු එච්චර තියෙනවා. එහෙනම් ඒතර උත්තරේ මොකක්ද? නිවැරදි වගන්ති අහන්නේ. දෙතන ගන්න වෙන්නේ. දෙවන උත්තරේ දෙවෙනි උත්තරේ 18 ඒක ටිකක් ළමයි කැමති නැති ඒවා තමයි තියෙන්නේ. ඒකට අමාරු නෑ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක මිලිලීටර් 200ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1ක් අඩංගු වේ නම් පැහැදිලිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 200ක තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.1. ද්‍රාවණයේ සංයුතිය ඝන ඩෙසිමීටරයකට ග්‍රෑම් වලින් ලියන්නේ. ඒතර මවුලනේ තියෙන්නේ ඝන ඩෙසිමීටර මවුලනේ මේ සාමාන්‍ය අපි කතා කරන්නේ. ඒ ග්‍රෑම් වලින් අහනවා. එතකොට අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක මිලිලීටර 200ක මවුල් එකක් 0.1ක් තියෙනවා. ඝන ඩෙසිමීටරේ කොච්චර තියෙනවද? ඒ ඝන ඩෙසිමීටරේ තියෙනවනේ මිලිලීටර 1000ක්. ඒක බලන්න. එතකොට මෙතන බලන්න මේ ගාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඩෙසිමීටරේ තුල අඩංගු වන මවුල ගාන හොයලා තියෙනවානේ. එතකොට පැහැදිලි මේ මොකක්ද කරන්නේ? මවුල දශමයක 200න් බෙදුවේ මිලිලීටර එකක තියෙන ගාන හොයන්න. පැහැදිලිද? මිලිමීටර එකක තියෙන ගාන හොයන්න තමයි 200න් බෙදන්නේ. එතකොට ඩෙසිමීටරයක හොයන එක 1000න් ගුණ කළා. ඒතකොට තියෙනවා 0.5. මවුල 0.5ක් තියෙනවා ඝන ඩෙසිමීටරේ. ඒත් අපෙන් අහන්නේ ඝන ඩෙසිමීටර සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල නෙවෙයි ග්‍රෑම් වලින් ඈ.
මේ මවුල පහ ග්‍රෑම් කරන්න ඕනේ. මවුල 0.5 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් කොච්චරද කියලා හොයන්න ඕනේ. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? ඒකේ සූත්‍ර ස්කන්ධය හොයාගන්නවා. සෝඩියම් වල 23යි මේක දීලා නැහැ විභාග දෙනවා. මේක දීලා නැහැ. සෝඩියම් වල 23යි, ඔක්සිජන් වල 16යි, හයිඩ්‍රජන් වල 1යි. දෙටි එකතු වුණාම 40යිනේ. ඒතර මවුලයට ග්‍රෑම් 40. සාමාන්‍ය මෞලික ස්කන්ධය කියන්නේ මේ දීලා ලකුණු නැහැ. දැන් ඒතර මොකද කරන්නේ? ස්කන්ධය හොයන්නේ කොහොමද? මෞල ගාන මෞලික ස්කන්ධය ගුණ කරනවා. මෞල ගාන මෞලික ස්කන්ධය ගුණ කරනවා. ඒතකොට එනවා මෞල 0.5 40 ගුණ කරනවා. එතකොට එනවා 20යි කියන්නේ. එතකොට මෙතන ඒකේ දාලා නැහැ ඝන ඩෙසිමීටරයකට ග්‍රෑම් 20 තමයි උත්තරේ එන්නේ තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර එන්නේ. ඊළඟට විභාජක පටක ලක්ෂණයක් නොවන්නේ කියලා අහනවා. විභාජක පටකවල ලක්ෂණ 15 තියෙනවා. අපි දන්නවා අග්‍රස්ත විභාජක, වර්ග කොටස් තියෙනවා, අන්තරස්ත විභාජක, පාටික විභාජක කියලා. සෛල ප්‍රමාණයෙන් කුඩායි, අන්තර් සෛලීය අවකාශ නැහැ. විශාල න්‍යෂ්ටි තියෙනවා කැපී පෙනෙන. මධ්‍යස්ථක කොට විශාල ඒවා නැහැ. හරිතලාව කොහොමවත්ම නැහැ. මයිටොකොන්ඩ්‍රියා විශාල ගාණක් තියෙනවා. මොකද මේක වේගයෙන් බෙදලා ශක්තිය අවශ්‍යයි. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් ශරීරයට ඒකට අනිත්‍යම බැලුවා ඔය ලක්ෂණ තියෙනවා අපිට හොයාගන්න පුළුවන්. ඒතකොට මෙතන බලන්න මේ කීපය මොනවද තියෙන්නේ? සෛල විශාල න්‍යෂ්ටි පැවැදීම හරිනේ. හරිතලාවන පැවැදීමත් හරිනේ. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. අයිලිපි ඝනයි කියන එක වැරදිනේ. එතකොට ඒකේ නොවන ලක්ෂණය දෙක. 19 දෙක. 20 රූපේ දක්වා ඇති මීටර 200 ධාවන පතයක 400 මීටර ධාවනයේ යෙදුණු ක්‍රීඩකයෙකුගේ චලිතය විස්තර කර ඇති නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහනවා. අපි දන්නවා දුර කියන්නේ වස්තුවක් ගමන් ගත්ත මගේ දිග. විස්ථාපනය කියන්නේ දල අදාතන වස්තුවක පීඨීම ඇති වන වෙනස නැත්නම් වස්තුවක් පීඨි ස්ථානයේ ඉඳලා කලරේඛීයව ඈත් වීම කොච්චරද කියන එක තමයි විස්ථාපනය කියලා ගන්න. ඒතර ක්‍රීඩකයාගේ විස්ථාපනය මීටර් 200ක් වන අතර ගමන් කළ දුර මීටර් 400ක් වේ. දැන් අපි දන්නවා මීටර් 400 දුවනකොට 200 දාවන පතේ කොහෙන් හරි පටන් ගත්තාම කොහොම රවුමක් ගිහිල්ලා ආයි ඊළඟ රවුම ගිහිල්ලා ආයි අපතෙන්ට වෙනවනේ. පිටපතෙන්ට වෙනවනේ. පීටි වෙනසක් නැහැ. පීටි වෙනසක් නැත්නම් විස්ථාපනය බිඳුව වෙන්න බෑ. ඒකට නම් පළවෙනි එක වැරදිනේ. ඒක දෙවෙනි එක බලන්න ක්‍රීඩකයාගේ විස්ථාපනය බිඳුවයි මීටර් ගමන් කළොත් 200 නේ රවුම් දෙකක් යනවා. රවුම් දෙකක් යනවා. ඒතකොට එහෙනම් අපිට කොයිද ගන්න වෙන්නේ? හතරෙනි ක්‍රීඩකයාගේ විස්ථාපනයේ බිඳුව වන අතර ගමන් කළ දුර මීටර් 400 කියලා තමයි ගන්න. 24 වෙනි පිළිතුර. 21 ඉත ඈත පොල්ගසක පැහැදිලි ප්‍රතිබිම්බයක් උත්තල කාචයක ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර 20ක් දුරින් ඇතිවීම. අන්න එතනින් අපි හොයාගන්න ඕනේ මොකද්ද? අපි දන්නවා ඈත වස්තුවක ප්‍රතිබිම්බ හැදෙන්නේ නාභිය කියලා. එහෙනම් මේ දීලා තියෙන්නේ මොකද්ද? වක්‍රව දීලා තියෙන්නේ කාචේ නාභිය 20යි. F කියන්නේ 20යි. F කියන්නේ 20යි කියලා දීලා තියෙනවා. එතකොට මොකක්ද දීලා කියන්නේ? මෙම කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට 30 සෙන්ටිමීටර් දුරින්. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි F 20 නම් 2x කියන 40නේ. එහෙනම් මේ වස්තුව කියලා තියෙන්නේ F 2.4නේ. ඒතර F 2.4 තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියලා අපි උගන්වලා දෙන්නේ. එතකොට මේ තියෙන්නේ කිරණ රූප සටහන. ඔයාලට පැහැදිලි ඇති මේ කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය ඒකේ දෙපැත්තට හරියට මැනලා ගත්තාම F ඔය ඇඳලා ඇති මතක ඇති සමාන දුරක් ගන්න ඕන කියලා කියලා තියෙනවා. ඊළඟට F ගත්තා වගේම තමයි ඒ දුරම තමයි දෙකකට තියෙන්නේ. එහෙම මැනලා ගන්න ඕන. ඒතර වස්තුවට අපි මෙහෙම උඩුකුරු ඊතලයක් පාවිච්චි කරනවා. මේ උඩුකුරු ඊතලේ උඩුකුරු වස්තුවක් කියන එක තමයි පෙන්වන්නේ. ඒතර F 2.4 තියලා තියෙන්නේ. ඇයි මේක එහෙම උනේ? මෙතන 20 සෙන්ටිමීටර
තමයි නාභිය. 30ක තුලින් තියෙනවා කියන්නේ දැන් 40 නේ මේක. 30 කියන්නේ මෙතන තියෙන. එතකොට එහෙම ඇඳලා මේක හොයන්න ඕනේ. ටිකක් අමාරුයි. එතකොට අපි දන්නවා මේ සමාන්තර වෙන මේ ප්‍රධාන කිරණ වර්ග ගන්නලා තියෙනවා සම්මත කිරණ. ඉතින් අපි දන්නවා මේ වස්තුවේ ඉඳලා සමාන්තර වෙන එක වර්තනය වෙලා මොකද වෙන්නේ? F හරහා යනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන එක වර්තනය වෙන්නේ නැහැ. හිම යනවා. ඒතකොට මේ දෙක කැපෙන්නේ මෙන්න මෙහි. ඒතකොට අපිට පේනවා මේ ප්‍රධාන අක්ෂයට යටිපැත්තෙන් තමයි එකතු වෙන්නේ. එතකොට යටිකුඩු ප්‍රතිබිම්බයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට සංසන්දනය කරන්න පුළුවන් වස්තුවයි ප්‍රතිබිම්බයයි. මේ පැත්තේ යටිකුරු නීතලයේ ඒතකොට යටිකුරු ප්‍රතිබිම්බයක් ලැබෙනවා. වස්තුව කුඩයි ප්‍රතිබිම්බය විශාලයි. ඔයගොල්ලන්ට පේනවා මේ සත්‍ය වශයෙන්ම ආලෝකිත යනවා. ඒ කියන්නේ මේක තාත්වික ප්‍රතිබිම්බයක් තිරයකට ගන්න පුළුවන් කියන එක. ඒතකොට දැන් ඔය ටික බලමු හරිද කියලා. තාත්වික උඩුකුරු එක කියන එක වැරදි. තාත්වික කියන එක හරි යටිකුරු. ඒක හරි. තාත්වික යටිකුරු බලමු අනිත් කවුනම් කියන්නේ. අතාත්වික යටිකුරු. ඒක වැරදි. තාත්වික උඩුකුරු වැරදි. අතාත්වික උඩුකුරු වැරදි. පළවෙනි උත්තරේ. 22 යහනවා පහත සෛල අතරින් ෆ්ලෝයම් පටකයේ පමණක් ඇත්තේ. දැන් මේ තියෙන ෆ්ලෝයම් පටකය අපි දන්නවා පෙනේර නල සෛල තියෙනවා, ෆ්ලෝයම් මූදුස්තර තියෙනවා, පෙනේර නල සෛලයට යාබදව ඒකට ලං වෙලා ඒක ආසන්නයේ තියෙනවා සහචර සෛලය. ඊළඟට ෆ්ලෝයමීය තන්තු තියෙනවා. දැන් මේ රූපකතාවනේ පෙන්වන්නේ පෙනේර නලය මූදුස්තර සෛල තියෙනවා, සාචර සෛලය තියෙනවා. අපි කියනවා මේ අර පෙනේර නල සෛලයේ මේ කැපිලා තියෙන මේ තලය පෙනේර තලය කියලා ඒක පිටුල් ටිකක් එනවා. ඒකට මේවා හරහා තමයි මේ ශාකය හදන ආහාර පරිවාහනය කරන්නේ පෙනේර නල සෛල දිගේ. මේ ඇතුලේ මේ පිටනේ ඒක ඇතුලේ මේ කුහරයක් තියෙනවා. ඒකට මේවා එකට එකතු කරලා දිගු නාලයක් වගේ තමයි වාහිනියක් වගේ උඩට තියෙන්නේ. නලයක් වගේ. ඉතින් ඒ ටික නාල වගේ. ඒතකොට ඒවා ටිකේ තමයි ජලය ආහාරය. සෛල මේකේ තමයි ජලය. ඒතර වාහිනී ඒකක සෛල හා පෙනේර නල සෛල. වාහිනී ඒකක නෑ ඒක සෛලමයේ තියෙන්නේ. පෙනේර නල සෛල සාචර සෛල කියන තමයි. වාහක ආබත් තියෙන්නේ සෛලමේ. පෙනේර නල සහ වාහක ආබ. ඒකට පෙනේර නල සහ සාචර. 3. 22 3. 23 ශාක පටකයක ලක්ෂණ කීපයක් පහත දැක්වේ. සජීවී සෛල වලින් යුක්තය, සමවිස්කම්භික සෛල වලින් යුක්තය, විශාල රික්තක සහිත සෛල වලින් යුක්තය. ඒක මේවා කියනකොටම පැහැදිලි සමවිස්කම්භික ගෝලාකාර සෛල කියන්නේ මුදුස්තර අඩකි. මේකේ මෙතන ලක්ෂණ තිබෙනවා. මේ තුනේ එකනේ උඩ. බලන්නකො ලක්ෂණ සෛල සියල්ල සජීවී. සෙල්ලොස්වලින් හැදෙන කුණු සෛල විත්තියක් ඇත. සාධනික විත්තියෙන් පමණක් විශාල මධ්‍ය රික්තක ඇත. අන්තර්ජාලීය අවකාශ බහුලයි. ගෝලාකාර සම්බන්ධය. අන්තර්ජාලීය අවකාශ මේකේ පේනවා. ඉතින් මේ ගෝලාකාරන්න අපිට දෙන ගෝලාකාර නම් මෙතන හිස් අවකාශ දෙනවනේ කොහොමද? ගෝලාකාර ගලටිය තුව මෙදින් හිස්තැන් දිනවනේ. ඒක තමයි අන්තර්ජාලීය අවකාශ. ඒතර උත්තරේ එන්නේ 1. පහත ප්‍රතික්‍රියා අතරින් තාපදායක ප්‍රතික්‍රියාවක් නොවන්නේ කියලා අහනවා. අපි දන්නවා අම්ල බස්ම අනිවාර්යෙන් තාපදායක ප්‍රතික්‍රියාවේ තියෙන HCl කියන්නේ අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්. ඒතර තාපය පිට වෙනවා. තාපදායකයි. ඊළඟ එක අලුහුණු සහ ජලය. විශාල තාප ප්‍රමාණයක් පිට වෙනවා අලුහුණු සහ ජලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නේ. මෙතන තියෙන්නේ හුණුගල් පැසිමොක්කාමය කියන්නේ හුණුගල්නේ. හුණුගල් රත් කළා අලුහුණු සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙන එකනේ. අපි කියනවා හුණුගල් වියෝජනය. රත් කරනවා නම් රත් කරනවා කියන්නේ තාපය ඕනි කියන්නේ රත් කරන්නේ ඒක. ඉතින් රත් කරන ප්‍රතික්‍රියා ඔක්කොම තාප අවශ්‍යයි. ඒක තමයි රත් කරන්නේ. මේ ප්‍රතික්‍රියා සඳහා තාපය ඕනි.
ශක්තිය බැහැරින් ඕනේ. ඒ නිසා තමයි රත් කරන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් තාප දායක නෙවෙයි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව තමයි තුන. ඒක නේද? ඒකේ උත්තරේ 24 3. අන්තිම එක මොකද්ද? සීන් SQL එක දෙක ගන්නවා. මොන දැන් කිව්වම මොනවද? අම්ල භස්ම තාපදායක. මේ භස්ම හා ජලයේ දිය වුණාම තාපයකට වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කළා තාපය හැදෙනවා. ඊළඟට ලෝහ සහ අම්ල සීන් සහ SQL. ඔකට තාපය පිටවෙනවා. ඉතින් මට ටිකක් හරි. වැඩි මේක මොනවද දන්නේ නැහැ. මේක සීන් මේක අම්ලයක් කියලා දැනගන්න. මේ රසායනික සූත්‍ර ඒවා නම් මොනවද කියන්නේ දැනගෙන ඉන්න ඕනේ. 25 ජලාණු අතර පවතින අන්තරාංග ආකර්ෂණ මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මේ කුමක්ද? අපි දන්නවා ජලය සහසංජ සංයෝගයක්. හැබැයි යා අයනික සංයෝග වගේ හැදෙන ලක්ෂණ තියෙනවා. සහසංජ කියලා හිතනවා සමහරවිට. එතකොට සහසංජ නොවන ලක්ෂණ වගේ නොවෙන්නේ ඇයි? මේ අන්තරාංග බන්ධන තියෙනවා. කොහොමද හැදෙන්නේ? අපි දන්නවා මේක මේ ද්‍රවීය අණුවක් ජලාණු ඔක්සිජන් වල කුඩා ඍණාරෝපණයක් ගන්නවා. මොකද මේ දෙන්න මේ විද්‍යුත් ඍණතාවයෙන් වෙනස් නිසා. හයිඩ්‍රජන් ගාව කුඩා ධනාරෝපණයක් ගන්න. ඒකෝට මෙයා ද්‍රවීය වෙලා තියෙනවා. එතකොට ඔක්සිජන් වල ඍණාරෝපණයයි හයිඩ්‍රජන් වල ධනාරෝපණය අතර ආකර්ෂණයක් වෙනවා. ඒකට කියනවා අන්තරාංග බන්ධනය. ඔන්න ඔය නිසා තමයි තාපාංකීය ලග්නයක් ගන්න. 100 වෙලා තියෙන්නේ. එහෙනම් මෙයා මේ සාධාරණික මෙහිම ඉහළ තාපාංකයක් ගන්න දෙන්නේ නැහැ. ඊළඟට ඕනෑම උෂ්ණත්වයකදී ජලයේ වාෂ්පීභවනය වෙන්නේ ඒක නම් ඒකට අදාළ නැහැ. වාෂ්පීභවනය කියන්නේ තාපාංකයට පහළ අවස්ථාවේදී ජලය පිට වෙලා යන එකනේ. ඊළඟට ජලයේ විශිෂ්ටතා පදාර්ථය ඉහළ ගිය 4200 කියලා අපි කියන්නේ. ඒකත් හරි. ජලයට වඩා අයිස්වල ඝනත්වය අඩු වෙලා තියෙනවා. ඒක මෙතන මේ පෙන්නන්නේ ලොකු ජලාශයක්. මේ සීත කාලේදී නිදිලා තියෙන්නේ මෙතන ඇයි නිදිලා තියෙන්නේ? අයිස් හැදෙන ඔක්කොම උඩට එනවා. යට ජලය තියෙනවා. යට ජලය තියෙනවා මේ මාළු වලන්නේ නෙමෙයි. යට මෙතන විදුරක් හදලා මාළු වලනවා. මාළු වලන්නේ යට මාළු ඉන්නා. මාළු ටික මැරෙන්නේ නැත්තේ ඇයි එහෙනම්? එහෙනම් මේ ජලජ ජීවීන්ගේ ජීවය පවත්වාගෙන යන්න මේක වැදගත්. මේ ජලයේ තියෙන අන්තරාණුක බන්ධන. මේක නැතිවෙත් එහෙනම් මේ වැඩේ ඉවරයි. යටින් දන්නේ නැති. එතකොට වෙන්නේ මොකක්ද? ජලජ ජීවීන් ඔක්කොම මැරෙනවා. ඒ නිසා සීත කාලයේදී ජලාශවල සෑදෙන අයිස් ඝනත්වයෙන් අඩු නිසා ඉහළට එනවා. ඇවිල්ලා මේ ඉහළ විශාල අයිස් ස්තරයක් නිර්මාණය වෙනවා. හැබැයි පහළ ජලය සාමාන්‍ය විදිහට තියෙනවා. නිසා ජලයේ ජල ජීවීන් ආරක්ෂා වෙනවා. අර උත්තරේ මට දෙන්නේ. දෙක. නොහැකි කියලා නොහැකි හැකි කියනවා කඩලා ගන්නවා කලබලෙට. දැන් ඔය විභාගයේදී කලබලෙ දෙගුණ වෙනවා. ඒක බොහොම හොඳ 100කින් ඉන්නවා. ඊළඟට බලන්න පෙප්සින් පොලිපෙප්ටයිඩ් වෙනවා. පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල වෙනවා. මේ තියෙන ආහාර ජීවන පද්ධතියේ ආර්ථික ක්‍රියාවලියක් නේ. මෙතන පෙන්වනවා ඔයගොල්ලන්ට මේ අවස්ථා තුන ආහාර ජීවන පද්ධතියේ අවස්ථා තුන මේ පළවෙනි එකේ පෙන්වන්නේ ආමාශයේදී. ආමාශයේදී තමයි පෙප්සින් දෙන්නේ. පෙප්සින් වලින් මොකක්ද වෙන්නේ? ප්‍රෝටීන ආහාර අර්ධ වශයෙන් ජීර්ණය කර පොලිපෙප්ටයිඩ් හදයි. එහෙනම් මෙතන දෙන්න ඕනේ ප්‍රෝටීන්. ඒ කියන්නේ ප්‍රෝටීන තමයි පෙප්සින් ප්‍රෝටීන වල පෙප්සින් ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් හදන්නේ. හැබැයි මේ තව එකක් තියෙනවා. ග්‍රහණීයදී වෙන එකක් වෙනවා. මේ ට්‍රිප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කරනවා. ඒක මතක තියාගන්න ඕනේ. කොයික මෙතනට ආවා. පෙප්සින් හරි ට්‍රිප්සින් මොකක්වත් මෙතන තියෙන ප්‍රෝටීන්. ඒ කියන්නේ මෙතන පෙප්සින් විතරක් නෙවෙයි ට්‍රිප්සින් වෙනත් පුළුවන්. හරිද? එතකොට පොලිපෙප්ටයිඩ් හදනවානේ ඒක අතරමැදි අවස්ථාවල් මේ සම්පූර්ණ ප්‍රෝටීන් ජීර්ණය වෙන එකපාරට. ඒ පොලිපෙප්ටයිඩ් හදලා දැන් ආමාශයෙන් හදනවා ග්‍රහණීයදී හදනවා. තුන මේ සුද්ධාන්තරයේ තමයි සම්පූර්ණ ජීර්ණයක් වෙන්නේ. එතෙන්දි වෙන්නේ අර පොලිපෙප්ටයිඩ් ටික පෙප්ටිඩේස් මගින්
50 days මගින් තමයි නෝමල් බවට පත් වෙනවා. එහෙනම් B මොකද්ද? 50 days. ඒ උත්තරේ. ඒතර මේ වගු තුන මතක තියෙන්න ඕනේ. මේ තියෙන ආමාශය ජීර්ණය, මේ තියෙන ග්‍රහණී, මේ තියෙන සිද්ධාන්තය. මොකද මේ ග්‍රහණයට පස්සේ කෑලි. තමයි සම්පූර්ණයෙන් ආජීවය අවසන් වෙන්නේ. දෙන්නේ අවසන්. විසිහත ශ්වසනය සම්බන්ධ පාද ප්‍රකාශ සලකන්න පෙනාලු තුළට ඔක්සිජන් සහිත වාතය ඇතුළු කර ගැනීම බාහිර විසමයේ සාධි බාහිර විසමයේ ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිකුදා ගැනීම සජීවී සැලසුම්දී සරලාර ඔක්සිකරණය කිරීම ක්‍රියාවලිය සාධි විසමයේ එකක් හරි. මධ්‍යකාර පැසීමේ ක්‍රියාවලිය ස්වායු ශ්වසනය අනිතර තමයි වාතල දීන්නේ. නිර්වායු ශ්වසනයට එන්නේ. සාග සෛල තුළ සිදුවන නිර්වායු ශ්වසනය මධ්‍යකාර පැසීමෙන් හඳුන්වනවා. ඒ ග්ලූකෝස් ඔක්සිජන් යන නිර්වායු කියන්නේ ඔක්සිජන් නැතුවනේ. එතකොට හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එකිල් මධ්‍යසාර හා ශක්තිය වෙනවා. දැන් චාකෝල එකිල් මධ්‍යසාර හදනවා. සත්තුන්ගේ නම් ලැක්ටික් අම්ලය හදනවා. ලැක්ටික් අම්ලය තමයි නිර්මාණය කරන්නේ. ග්ලූකෝස් ශක්තිය. එතකොට නිර්වායු ශ්වසනයේ ශක්තිය අඩු වෙන ලැබෙන්නේ වායු ශ්වසනයට වැඩි ශක්ති ලාභයක් ලැබෙනවා. එතකොට අපිට C අයින් කරන්න වෙනවා. මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලිය ස්වායු නිර්වායු. ඒතර AB කියන උත්තරේ ගන්න පුළුවන් 31 31 තරංග සම්බන්ධ ප්‍රකාශ කීපයක් පාඩ දැක්කේ කියලා තියෙනවා. මාධ්‍යාංශ චලනය වන දිශාවට ලම්බ දිශාවට ප්‍රචාරක තරංග අන්වය නේද? ඉතින් අංශ කම්පණය වන දිශාවට ලම්බ දිශාවට ඔස්සේ ගමන් කරන තරංග දීර්ඝයක්. ඒක වැරදි. ඒ වැරදි. අනුනව වැරදි කියන්නේ. ඒකේ වැරදි බලන්න අනිවාර්යද කියලා. ඝන ද්‍රව්‍ය තුලින් උපරිම ප්‍රවේගයෙන් ධ්වනිය ප්‍රචාරණය වේ. දැන් විතරන්නේ මාධ්‍යාංශ චලනය වන දිශාවට ලම්බ දිශාවට ප්‍රචාරණය කරන්න ගන්නවා හරි. එතන කියන්නේ මේ ලම්බ දිශාවට නේද? මාධ්‍යාංශ චලනය වෙනවා නම් මෙහෙම ඒ පැත්තටම තරංග යනවා. ඒක අන්වයයි. හරිනේ දුර තරංගයේ තියෙන මාධ්‍යාංශ වොම කම්පණය වෙනවා ඒ පැත්තටම තරංග යන්නේ. ඒ හරි B ඝන ද්‍රව්‍ය තුලින් උපරිම ප්‍රවේගයෙන් ධ්වනිය ප්‍රචාරණය වේ. හරිනේ මෙතන තියෙනවා වාතයේදී වඩා ජලයේදී වැඩි ජලයට වඩා වාහනේ වල වැඩි. ඝන ද්‍රව්‍ය වල වැඩි වේගකින් යනවා. B හරි. C ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග නම් වේ. හරිද? සම්ප්‍රේෂණයේ ප්‍රචාරණ දෙකම එකයි. පදාර්ථමය මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග වේගයෙන් සහායි. තාප තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂයේදී එකක් හරිනේ. තාප තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂයේදී නෑ ඒ තමයි වැරදි. මාධ්‍යාංශ චලනය වන දිශාවට ලම්බ දිශාවකට ප්‍රචාරණය වන තරංග අන්වයයි. අපර මෙතන එන තීරයක් තියෙනවා. ඒක වැරදි. ඒ වැරදි. ඒක 28 එක. දැන් බලන්නකො ඇසල එනවනේ. අතරම කියවන්න ඕනේ. දැන් මේක ටක් ගාලා දැන් එකපාරට හිතනවා මේක හරි කියලා. ඒතකොට ඒක ගහ ගියවොත් එහෙම වැඩි යවුවා. ඒතකොට අනික්වත් කියවන්න ඕනේ. මාධ්‍යාංශ චලනය වන දිශාවට ලම්බ දිශාවකට ප්‍රචාරණය වෙනවා නම් තීරයක්. මාධ්‍යාංශ චලනය වන දිශාවටම ප්‍රචාරණය වෙනවා නම් අන්වයයි. හරි. එතකොට ඒ වැරදි. දැන් මෙතන තව එකක් පැහැදිලි නෑනේ තාප තරංග විද්‍යුත් චුම්බක තරංග විශේෂය කියලා. අතට විද්‍යුත් චුම්බක වර්ණාවලිය මෙතන පේනවා. රේඩියෝ තරංග තියෙනවා. සුද්ධ තරංග තියෙනවා. අදෝරක්ෂ තියෙනවා. අදෝරක්ෂ තමයි මේ තාප තරංග කියලා කියන්නේ.
අයියා ඒවයිනේ රත් වෙන්නේ. තාපය එන්නේ මේ තාප විකිරණ හැටියට ගන්න මේක. විද්‍යාලෝකයේ තියෙනවා, පාරජම්බුල තියෙනවා, එක්ස්පිරල් තියෙනවා, lemma තියෙනවා. ඔක තමයි අණුපිළිවෙල. මේ පැත්තට සංඛ්‍යාතය වැඩිනේ. සංඛ්‍යාතය අඩු වෙනවා තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒතර දුක්ඛාලෝකයට වඩා පහළ සංඛ්‍යාතයක් තමයි අදෝරක්ෂෝද තියෙන්නේ. අදෝරක්ෂ කියලා කියන්නේ මේකේ කෙලවරකින් රතු පාට නෙමෙයි. සත්තු තැඹිලි කහ කොළ එහෙම නෙමෙයි. ධම් තමයි සංඛ්‍යාතය වැඩිම දෙන්නේ. එතකොට මේ පැත්තට සංඛ්‍යාතය වැඩි කියන එකත් අහනවා බාහිර. තරංගායම අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංගායම අඩු වෙනවා. උඩ මෙතන සංඛ්‍යාතය පහළ තියෙන තරංගායම. පහළින් මේ නිකන් මේ ඉලක්කම් තියෙන්නේ මේ තරංගායමේදී. මෙහෙට යනවා රින නෙමෙයි 10 රින බල තියෙන්නේ. ඒ සංඛ්‍යාතය වැඩි වුණාම තරංගායම අඩු වෙනවා. හරි උත්තරේ මේ කාරණේ ජනදාල වලින් උපරිම වලින් ලෝකීය කාරණේ නේද පැහැදිලි තියෙනවා. ප්‍රචාරය සඳහා මාධ්‍යයක් වගේ තරම් යාන්ත්‍රික තරංග තාප තරංග විදුලිචුම්බක තරංග විදුලිචුම්බක වර්ණ ආදී තියෙනවා දුරස්ථ මේක වල ප්‍රවේණි විද්‍යාව සම්බන්ධ අර්ථ දැක්වීම් කීපයක් පහත දැක්වේ. එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ආවේනික ලක්ෂණ ගෙන යන සාධක ඥාන ලෙස හඳුන්වයි. කියවල බලමු. කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන ඥාන යොගල දක්වන ප්‍රකාශය මෙන්න තියෙනවා. ඥාන ප්‍රකාශය කියන්නේ මේ තියෙන RR කියන්නේ රතු කියලා ගත්තොත් මේ රතු සමයුග්මක අවස්ථාව. මේ R සිම්පල් R කැපිටල් R කියන්නේ විෂම යුග්මක අවස්ථාව. රතු විෂම යුග්මකයි. මේ නිලි සිම්පල් R ඒක සුදු කියලා ගන්න පුළුවන්. පාස්වල ලක්ෂණ. එතකොට කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන ඥාන යුගල. දැන් මේ රතු කියන ලක්ෂණය සඳහා ඥාන යුගලක් බලපන්නවා. එතකොට ඒක දක්වන ප්‍රකාශය තමයි මේ නේද? ඒක තමයි ඥාන ප්‍රකාශය. ඥාන ප්‍රකාශය. හරිනේ. එකම වර්ණදේය මත පීඨන ස්වාධීනව වියුක්ත වන ඥාන ප්‍රතිබද්ධ ඥාන වියුක්ත වන නෙවෙයි නොවන ඥාන තමයි ප්‍රතිබද්ධ. ප්‍රතිබද්ධ කියලා කියන්නේ වියුක්ත වෙන්නේ නැහැ කියන එකනේ. ඒක නම් R වැරදි. අනිත් දෙක හරි PQ හරි. එදින ඥාන ප්‍රතිපද්දේ කියලා හිතන්න. එකම වර්ධයේ මත පිහිටි ස්වාධීනව වෙනස් වෙන යන්නේ නැති ඔය වියුක්ත වෙන්නේ නැහැ කියන එක. ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හඳුන්වනවා. එතකොට ඥානය anu ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන අන්තිම සාධකය. ජීවීන්ගේ ලක්ෂණ තීරණය වෙනවා කියන්නේ හරිනේ මේ කියන්නේ එක් පරම්පරාවෙන් තවත් පරම්පරාවකට ආවෙනික ලක්ෂණ කියනවා. ඒ ගිනිච්ච ලක්ෂණයෙන් තමයි ජීවියාට පෙන්වන්නේ. ගිය ලක්ෂණ. ඒ උස මිති කියලා එහෙම තියෙන්නේ. ඒකට ලක්ෂණ. උසකින් ලක්ෂණික උස මිතිකින් ලක්ෂණික මිති වෙනවා. ඒතර PQ හරියි. දැන් දෙක ඒකෙන් උත්තරේ දෙක කියලා ඉලක්කම ලැබලා තියෙනවා. එක වෙන්න ඕන පිළිතුර. 30 පහත ප්‍රතික්‍රියා අතරින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. එකක් අයින් වෙන්න ඕනේ. ඒක විස්ථාපන කියන්නේ. පළවෙනි එක මොකද වල මෙතන තියෙනවා පොතේ තියෙනවානේ අපිට මේකට තියෙනවානේ ආගෘතියක් තියෙනවා මෙන්න මෙහෙම ඒවා තමයි දැන් මෙතන පැහැදිලිනේ A කියලා එකකුයි B කියලා එකකුයි කියලා එකක් හැදෙනවා අලුත් එකක්. එතකොට මෙතන දෙකක් එකතු වෙනවානේ. ඒක සංයෝජන එක. සංයෝජන ප්‍රතික්‍රියාව දැන් පළවෙනි එක එහෙම එකක් නෙමෙයි. මේ කාබන් ඩයොක්සයිඩ් එක කාබන් එක කියලා කාබන් මොනොක්සයිඩ් එකක් හැදෙනවා. ඊළඟ එක බලනකො එකක් තියෙනවා දෙකක් හැදෙනවා. සිල් ඔක්සයිඩ් වලින් සිල්වර් සහ ඔක්සිජන් හැදෙනවා. ඒතර මෙතන A කියලා එකක් තිබුණා ඒකෙන් අලුත් එකක් හැදෙනවා. B කියලා B හා C දෙතර වියෝජනය. මෙතන වියෝජන ප්‍රතික්‍රියාව. මේක මතක තියාගත්තා මේ ව්‍යුහය අර ප්‍රතික්‍රියා බලලා මේ තීරණය කරන්න පුළුවන්. එතකොට මේක වියෝජනනේ. මෙතන බලන්නකො. මෙතන BC කියලා සංයෝගයක් තියෙනවා. ඒකට A එනවා. A එනවා මේ B ගාවට. B අහකට යනවා. පැහැදිලිද මෙතන BC කියන එකට B
B අයින් වෙලා A ඇවිල්ලා කියලා පේනවනේ මේකත් එක්ක. අන්න ඒක විස්ථාපන. එකක් අහකට ගියා. ඒතකොට එහෙනම් එහෙම එකක් කොහෙද තියෙන්නේ? මේක මොකක්ද බලන්න. මේක මේ කැලේ දෙක කැඩලා බේරියම් ක්ලෝරයිඩ් එතකොට බේරියම් හා ක්ලෝරින් කියලා කැඩෙනවා. මෙතන සෝඩියම් සල්ෆේට් එක සෝඩියම් සල්ෆේට් කියලා කැඩෙනවා. සෝඩියම් හා සල්ෆේට්. ඒකට මාරු වෙනවා. ඒ කියන්නේ මෙයා ඉන්නවා බේරියම් ක්ලෝරයිඩ් මොකක්ද අයින් වෙලා තියෙන්නේ? ක්ලෝරින් අයින් වෙලා සල්ෆේට් අයින් වෙලා. එතන එකක් අයින් වෙලා. සෝඩියම් සල්ෆේට් මොකක්ද වෙලා තියෙන්නේ? සල්ෆේට් එක අයින් වෙලා ක්ලෝරින් වෙලා. දෙන්නේ අයින් වෙලා. ඒකත් අපි කියනවා දිත්ත ප්‍රතිස්ථාපන කියලා. ඒතර මෙයා දිත්ත ප්‍රතිස්ථාපනෙදී A B C D ආවම මොකක්ද වෙන්නේ? මේ දෙන්න මාරු වෙනවා. A ගාවට මේ D ඇවිල්ලා B C ගාවට යනවා. A ගාවට D ඇවිල්ලා B යනවා. අගාවට C ගාවට. මේක දිත්ත ප්‍රතිස්ථාපන. එහෙනම් ඒක ප්‍රතිස්ථාපනයේ කවුද? පොටෑසියම් බ්‍රෝමයිඩ් ක්ලෝරින් අවම ප්‍රතික්‍රියා කරාම මේ ක්ලෝරින් ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි නිසා බ්‍රෝමින් අයින් වෙනවා. KCl හැදිලා බ්‍රෝමින් අහකට යනවා. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාවක හතරයි. මේ හතර මේ ආකෘතිය මතක තියාගත්තාම හරි. ඒ උත්තරේ නෙමෙයි. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් මෙහානි එතකොට සමහරලාට කලබලෙකට මේ දන්න මේවා තමයි වරද්දන්නේ. මේ උත්තරේ හොයාගෙන සාන්දේව වෙන එකට ගන්න. ඒක කල්පනාවෙන් බලන්න දෙන්න සැරේ. හතරෙන් ඉලක්කම් දාලානේ දාගන්න. අන්න අර ඉස්සෙල්ලා කතා කරපු වගේ තව එකක් තියෙනවා. සංයෝගයක රසායනික සූත්‍රය අතර තුනේ X2y නේ මෙතන XY කියලා දෙන්නේ. ඒකට මොකක්ද ඒ අදහස? එතන XY කියලා කියන්නේ මේ ඉලක්කමක් ආවේ නැහැ කියන්නේ මේ දෙන්නගේ සංයුක්තය සමානයි. දෙන්නගේ සංයුක්තය සමානයි. එක වෙන්නත් පුළුවන් දෙක වෙන්නත් පුළුවන්. දෙක දෙකල කැටල ගියාම නෑ. මෙතන තියෙන මූලද්‍රව්‍යත් එක තමයි හොයන්නේ. එහෙනම් මොනවත් අපිට උත්තර දෙකක් අමාරට ගන්නත් පුළුවන්. මේ බලමු. මෙහෙම වෙන්න පුළුවන් ඒවා තව තියෙන්න පුළුවන් බලමු. මැග්නීසියම්, පොටෑසියම්, ඔක්සිජන්, ක්ලෝරින් කියන ඒවා තියෙන්නේ. ගැළපෙන ඒවානේ අහන්නේ. එතකොට අපි දන්නවා දෙන්නගේම සංයුක්තය සමානයි. දෙන්නගේම සංයුක්තය සමාන දෙන්නේ හොයාගන්න. කවුද? මේ දෙන්න පුළුවන් නේ. මැග්නීසියම්, ඔක්සිජන් යාගේ දෙකයි යාගේ දෙකයි. දැන් මම මේ හදලා තියෙන්නේ මේ එකක් වෙන කෙනෙක් ඒක මේ තියෙන මෙයා පොටෑසියම් වලත් එකයි ක්ලෝරින් වලත් එකයි. මේ දෙක ගන්නත් පුළුවන් මේක ගන්නත් පුළුවන්. දෙක හතර දෙකෙන් කොයි හරි ගන්න. දෙක හතර පැහැදිලිද? මෙයාගේ මැග්නීසියම් වලත් දෙකයි ඔක්සිජන් වලත් දෙකයි දෙක දෙක කරලා එකට එකයි එන්නේ කොන අනුපාතේ. ඒත් එන්නේ XY නේ. මෙතනත් එහෙම පොටෑසියම් වල එකයි ක්ලෝරින් වල එකයි. ඒකට XY එක තමයි එන්නේ. එතකොට පිළිවෙලින් අහන නිසා මේක ප්‍රශ්න පිළිවෙලින් අහන එතකොට මාරු වෙන්න බෑ. කවුද? X වෙන්න ඕනි. වම් පැත්තේ ඉඳලා මැග්නීසියම් මාරු කරලා දුන්නා වැරද්ද. මේ උත්තරේ මාරු කරලා දුන්නා ඕම මෙතන දාලා E මෙතනට දාලා වැරදි. ඒක උඩ අපිට කෙලිම මෙයා ගන්න තිබුණා. හතර. දැන් මේකේ තියෙන දෙකක් උත්තර. මාරු කරාන වැරදි. ඕ දැන් සංයුක්ත සමාන වලට වැඩක් නැහැ. අර මේ ඕඩර් එක ඕන. මේ කලින් ඉන්නෝනේ ධන කෙනා. ඒක කෙනා ඊළඟට. ඒ කියන්නේ දල වශයෙන් හිතුවොත් දැන් මොකක් හරි මෝඩව දෙයක් ගත්තාම ආවතිතාවක වම් පැත්තේ ඉන්න කෙනා මුලින් ලියන්න ඕනේ. මොකක් හරි සාපේක්ෂ දෙකක් ගත්තාම අපි ඊළඟ උත්තරේ මොකද්ද? මම කිව්වා 2 සහ 4 2 සහ 4 ඔව් ඒ දෙකෙන් කොයි තුනක් ගන්න පුළුවන්. 32
ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන. අසත්‍ය දැන් මේවා මේ කලබලයට අසත්‍ය සත්‍ය වෙනවා. ඒක කිව්වා අපිටත් වර්ධිනවා කලබල වුණා. අපිත් මේ කිසියම් කාලයක් තුළ ඉවර ගන්න හදනවා නම් අපිට පැටලෙනවා. ඒක ළමයි පුරුදු වෙනවා එහෙම වැඩ කළා වේලාව ඉතිරි කරගෙන කලබල නැති මේක කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍යනේ ඒක සමහරවල් විභාගයට මේ කලු කරලා එනවා ඉඳන් ගහලා එනවා. ගොඩක් ලාට කලු කරලා. මේක නොවෙන්නත් පුළුවන්. ඒකට දෙපාරක්වත් මේක කියවන්න ඕනේ. අසත්‍යද සත්‍ය දහන්නේ. අන්තිමට දන්නේව වරද්දලා දෙනවා. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. ඒක කියන්නේ පරිවෘත්තීය සඳහා ශක්තිය රොතනේ ඒකම අසත්‍ය නේද? පළවෙනි එකම දන්නා ඉන්නයි. හැබැයි අමුකක් කියනවා. ශ්වසනය දහනය වැනි ක්‍රියාවලිය නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කිරීමේ කාර්ය සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. හරිනේ දැන් මෙතන කාබන් චක්‍රය ගත්තොත් අපිට පේනවා ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. දහණයෙන් උත් පිට වෙනවා. තාමනන් කිපෙන්නේ. තියෙන ශ්වසනය මේ පත්තු ශ්වසනයෙන් දිනනවා. එතකොට ගන්න කවුද? පිට වෙලා තමයි වැඩි. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ගන්නවා. අපි දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ අපි කාබන් ඩයොක්සයිඩ් ජලයෙන් උදව්ව කියලා ගන්න. ඒතර මේ දෙක අරන් තමයි ග්ලූකෝස් හදන්නේ. ඔක්සිජන් හදන්නේ. එතකොට ශ්වසනයේ දහනය වෙන ක්‍රියාවලිය නිසා පරිසරයේ තුළ කාබන් ඩයොක්සයිඩ් වායු පරිසරයෙන් ඉවත් කිරීමේ කාර්යය සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ මගින් කියන කාර්යය. ඒක පැහැදිලිව තියෙනවා ප්‍රතික්‍රියාවයි. කාබන් චක්‍රයේ තියෙනවා මේ අවසන් පාඩම මේක තමයි විභවගත රචනාව පස්සේ මුලටම එන්නේ. පළවෙනි ප්‍රශ්නෙට අවසන් පාඩම ඒක හොඳට කියව ගන්න ඕනේ. මේ චක්‍ර ටික අහලා තිබුණා චක්‍ර වලින් කෑලි කොටසක් අහන සමහරවල් ඊළඟ ජීවීන්ගේ පැවැත්මට මෙන්ම දහනයට අවශ්‍ය වන ඔක්සිජන් නිදහස් කරන ප්‍රධානම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. පැහැදිලිනේ මෙතන ඔක්සිජන් නිදහස් වෙන්නේ ඒක. ඒකත් හරි. ඊළඟට කාබන් චක්‍රයේ පවත්වාගෙන යාමට දායක වන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ඒකත් තියෙනවා. කාබන් චක්‍රයේ දන්නට කෙනෙකුට උත්තරේ හොයන්න බෑ ඒක පැටලෙනවා. මේක හරි කියලා මේ හරියටම දන්න කෙනාට නම් පුළුවන්. අනිත් කොට කියවන්න අවශ්‍ය නැහැ. නමුත් අර හරි මේක හොයන්න ගියාම මේවා හැම එකම දැනගෙන ඉන්නවා. කාබන් චක්‍රයේ පවත්වාගෙන යාමට දායක වන ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක. පැහැදිලිනේ දැන් කාබන් ටික අපව ගන්නේ ශාකනේ. කාබන් වායු ගොලයට යන ක්‍රමනේ වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේක දැනුමක් තියෙන්න ඕනේ. දැන් බලන්න පොදිලි ඉන්ධන වල තියෙන කාබන් ටික තමයි දහනය කරලා යවන්නේ. පොදිලි ඉන්ධන හැදෙන්නේ මේ ශාකවල තියෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලින් මගින්. හැදෙන ශාකා සත්ව කොටස් වලින් පොදිලි ඉන්ධන හැදෙන්නේ. දැන් සත්තුන්ට එන්නේ ශාක හදන ආහාරනේ. ඒක සත්තු කරන්නේ කාබන් ඩයොක්සයිඩ් එළියට යන්නේ මේ ශ්වසනය මගින්. මේගොල්ලෝ මරුණාම තමයි පොදිලි ඉන්ධන හැදෙන්නේ. ඒකට ඒ ටික දහනය කරලා අපි හැම වෙලේම කරන්නේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට යවන්නේ. ජලයේදී වෙලා යම් ප්‍රමාණයක් ජලයට එනවා. ජලයට ආවගෙන හැම ලොකු දෙයක් නැහැ. ඒක ජල ශාක වලින් ප්‍රභා සංශ්ලේෂණයට පාවිච්චි කරනවා. මොකද ඒවා ටිකක් වැඩිපුර එක වෙනවා. ඒතරත් ඉතින් ප්‍රභා සංශ්ලේෂණය හරියට ජලයේදී වුණා. ඒකට මෙතන විශාල මෙහෙයක් කරනවා ශාක. ඒකට එන වැරදි එක පැහැදිලි පළවෙනි තුනේ පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ශ්වසනය. මේ තියෙන ශ්වසනයේ ප්‍රතික්‍රියාව ග්ලූකෝස් දැන් මේක අනිත් පැත්තනේ. මෙයා ග්ලූකෝස් හදනවා. ශ්වසනයේදී ඒක දහනය කරනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ආයි හදනවා පළ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ශක්තිය. මේ කාබන් ඩයොක්සයිඩ් ටික තමයි ආයි මෙයා ගන්න. දැන් බලන්න මේක සුවිතයි. කවුරු හරි මේ ගස්ටි කැපුවොත් මේ වැඩේ අවුල්. ඒක තමයි මේ චක්‍ර අවුල් වෙන. චක්‍ර අවුල් නම් තමයි ලෝකේ අවුල් වෙන්නේ. මේක ස්වභාවික චක්‍ර හරියට තියෙනවා නම් මුකුත් වෙන්නේ නැහැ.
ඒක උත්තරේ 32 උත්තරය අපිට ගන්න වෙන්නේ මොකද්ද? අහන්නේ අසත්‍යකනේ. ඒක හැම වෙලේම බලන්න අසත්‍යක අහන්නේ. ඒකට පළවෙනි එක තමයි අසත්‍ය වෙන්නේ. 33 ඔරුවක් පැදීමේදී හබලෙන් දිය මත බලයක් යොදා ඔරුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය කිරීම සිදු කරයි. මෙහිදී ක්‍රියාත්මක වන ක්‍රියාව හා ප්‍රතික්‍රියාව සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දී ඇත. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි. නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන අහන්නේ. මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ මොකක්ද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇතිවේ. එතකොට ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි කියන එක හරිය මේ නියමයෙන් කියලා නේරන් තියෙන්නේ. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි කියන එක නියමයේ තියෙනවා එකක් හරියි. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව එකම රේඛාවක් ක්‍රියා කරයි. ප්‍රතිවිරුද්ධ බල එහෙමනේ තියෙන්නේ. එකක් හරියි. ක්‍රියාව මෙන් ප්‍රතික්‍රියාව දෙගුණයක් නෑ. ඒක සමානයි කියන එක වැරදිනවා කියන්නේ. ඒ කියන්නේ විශාලත්වයෙන් සමානයි කියන්නේ. ඒක එන D නැති වෙන්න ඕනේ. D නැති වෙන්නේ ඉක්කුනේ. ඒකට D නැති වෙන උත්තරය කොහෙද තියෙන්නේ? පළවෙනි. ඉතින් මෙතන හොයාගත්තා මෙතන ඕක තෝරන්නත් කවුලට දෙවොත් ඒකට D නැති D තවලට D වගේ පේනවා කවුලේ. ඒතර ABC කියන උත්තරේ තමයි ගන්න ඕනේ. LED එකක් හා 2.5 වෝල්ට් විදුලි පන්දම් බැටරියක්. ඔය විදුලි පන්දම් බැටරිය. එළියට කොට ඉරයි දිග ඉරයි කියලා ගාලා තියෙන්නේ. නෑ වරදින් 2.5 වෝල්ට් විදුලි පන්දම් බල්බයක් වෙනවා. 3 වෝල්ට් බැටරිය. 3 වෝල්ට් මම හොයාගත්ත කවුන්ට් එක අනේ පොඩ්ඩක් ගන්නනේ. කෝෂ දෙකක් තියෙනවා නේ. කෝෂ 1.5 දෙකක් තුනක් තුනක් වෙනකම්. මෙතන එතකොට එන්න ඕනේ හදා ගන්න බල්බයක්. ඒක තමයි මේ දෙන්නේ. B කියලා දෙන්නේ. ඒ වගේ විදුලි පන්දම් බල්බයක් අපි කතරයක් යන බෝල් පවර්ත් කරලා කතරයක්. පරිපරි මෙන්න මේක තමයි මොකද්ද? LED එක. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ අපි කතා කරන්නේ. ඩයෝඩයක් ඉත එළියට ඉතල්යක් ගවගෙන ආලෝක විමෝචක ඩයෝඩ්. ඒ වුණාට මේක ඩයෝඩයක්. ඒ ඩයෝඩයක් කරා පහතින් විදුලිය යන්නේ එක පැත්තට යන විදුලිය දෙපැත්තට යන්නේ. ඒක අමාරු යන්නේ. ඒක වෙන පාරකුත් තියෙනවා මෙතන මේ. ඒ කියලා ස්විච් එකක් දාලා තින්නේ. ඒතකොට දැන් මේ පාරෙන් යන්න පුළුවන් ලේසියෙන්. මේකෙන් ටිකක් අමාරු යන්න. ඒක දන්නවනම් මේක උත්තරේ එන්නේ. ඊට පරිපථය සම්බන්ධව ඉදිරිපත් කළ ප්‍රකාශ හතරක් පහත දැක්වේ. ඒ ස්විචේ වැසුවිලි. ඔන්න මම කියන්නේ වැසුවා කියන්නේ දැන් මෙතන අහුවන්නේ උඩට උස්සලා දෙවි කෑනේ. වහනවා කියන්නේ ඕන කරනවා. වැසුවිලි. විවෘතයි කියන්නේ ඔෆ්. විවෘතයි. නැත්නම් මේක සමුතයි කියලා කියනවා හරියද? වැසුවිලි කියන්නත් පුළුවන්. සමුතයි ඒ ස්විචේ සමුතන. සමුතේ ඕන් කළා නම් දී පමණක් දැල්ලේ. මේ පාරේ යනවා මේ යන්නේ අමාරු නෑ මේක. ඊට පස්සේ ඒ ස්විචේ වැසුවිට ඒ දැල්ලන අතර B අඩු B කියන්නේ දැල්ලේ. ඒ ස්විචේ වැසුවිට ඒ දැල්වෙන අතර ඒ දැල්වෙන යනවා නේද? අහන්නේ මොකක්ද? හත් එකනේ අහන්නේ. ඒ ස්විචේ වැසුවිට B පමණක් දැල්වේ. මේක හරියි. ඒ ස්විචේ වැසුවිට ඒ දැල්වෙන අතර B අඩු B කියන්නේ. ඒ දැල්වෙන්නේ මෙහෙන් යන්න පුළුවන් මෙහෙන් යන්න. ඒ ස්විචේ විවෘත වැටීට ඒ හොඳින් දැල්වෙන අතර B අඩු B කියන්නේ දැල්වේ. මේක අරලා තියෙන වෙලාවට මේක දිගව අමාරු යන්නේ. මෙයාට වැඩි ධාරාවක් ඕනේ නැහැ දැල්වෙන්න. අඩු ධාරාවකින් දැල්වෙනවා LED එක. වැඩි ධාරාවක් දෙන්නේ අපේ යනවා. මෙයා හොඳට දැල්වෙනවා මෙයා අඩුවෙන් දැල්වෙතර ඒ හා C හරි.
මේක බලන්නකෝ. A ස්විචයේ විවෘතව ඇති විට A දැල් වෙන අතර B නොදැල් වේ. A ස්විචය විවෘතව ඇති විට මේ විදිහට දෙනකොට A දැල් වෙන අතර B නොදැල් වේ කියලා කියනවා. නේ එහෙමනම් මේක ටිකක් හරි යනවා. මේක දැල් වෙන්නේ. එතකොට එන AC කියන උත්තරේ තමයි ගන්න. බලන්න A ස්විචයේ වැදුවට B පමණක් දැල් වේ. ඒතකොට මේ පාර යන්නේ නැහැ. මෙහෙන් ගියා. ලේසි පාර යනවා. ඒක ටිකක් වැඩිපුර යනවා ධාරාව. මේ දෙකම හරහා යන්නේ ගියාම ප්‍රතිරෝධය වැඩි වෙනවා. පැහැදිලි. එහෙම යන්න පුළුවන් ඒකට. ඒ ස්විච් එක හරහා බල්බ් එක හරහා ගිහින් පොත ගන්නවා. මේ දෙකම හරහා යනවා තමයි අඩුවෙන් යන්නේ. මොකද බලන්න මම උත්තරේ කිව්වේ මොකද්ද? K හා කියන්නේ K ස්විචයේ වැදිට B පමණක් බැලුවේ. මේ හරහා යන්න අමාරු නිසා මෙන් යනවා. P මොකක්ද කියන්නේ? K ස්විචයේ විවෘත ඇති විට ඒ මොකෙන් ඇලෙන අතර B අඩි කියන බැලුවේ. මේක අරලා තිනකොට මේ යන්න බැරි වෙනවා. මේ අමාරුයි යනවා. එතකොට එයා ඒට ඒ ධාරාව ඇති. එතන එයා B කියන දැල්ලා මෙයාට මදි මෙයා අඩි B කියන දැල්ලා. හරි. ඉස්පා ආත රූපයේ දැක්වෙන්නේ සුමට කප්පියා සෑල්ලු තන්ති යොදාගෙන සකස් කළ ඇටුමකි මේ ABC දුනුතරාදි වල පාඨාංග නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? 10 අපි කතා කරනවා බල සම්ප්‍රයුක්තය හොයන ක්‍රම කීපයක්. මේ තියෙන ඒකරේඛීය බල දෙක සම්ප්‍රයුක්තය හොයන විදිහ. මේ ඒකරේඛීය කරන්න තමයි කප්පි දෙකක් අතලා මේ දෙකක් කරලා දෙන්නේ. ඒක ආනත වෙනවනේ මේක. දැන් මේ නූල් දෙකම එකම රේඛාවේ තියෙනවා. එතකොට මේකේ සම්ප්‍රයුක්තය තියෙන්නේ මේ පැත්තට යනවා. මේ අදින පැත්තට තියෙන්නේ. ඉතින් මේ A කියන දුරුතරාදීන් පෙන්නන්නේ මේ පැත්තට තියෙන සම්ප්‍රයුක්තය හොයන්න දාපු. මේකට විරුද්ධ බලන්නේ මෙහෙන් එන්නේ. ඒකට මේ සම්ප්‍රයුක්තයට සමානෙන් බෑ ඒ. ඒතර හැම වෙලේම මේ පරීක්ෂණය වෙන්නේ මොකක්ද? අපි ඉස්කෝලේ කරනකොට B හා C වල පාඨාංශයට එකතුවට සමානයි. B හා C වල පාඨාංශ දෙක එකතුවට ඒ සමානයි. දැන් මේක වෙනවනේ එහෙම අවස්ථාවක් තියෙනවද කියලා. B හා C වල එකතුව ඒක සමාන එකක් තියෙනවා. 3යි 2යි 5ක් වෙන්නේ නැහැ. 2යි 2යි 4යි වුණා. මේකේ තියෙනවා. දෙවන පිළිතුර. 1 2 3 4 කියලා හදාගන්න මේක. දෙවන පිළිතුර නේද? දෙවන පිළිතුරේ B 2යි C 2යි. එහෙනම් ඒ 4ක් වෙන්න ඕනේ. මෙතන බෑ නෙමෙයි. මොකක්ද මෙතන තියෙන්නේ? B 1යි මේකත් හරියන්නේ. මේකත් හරි. දැන් 2 හා 3 කියන දෙකම ගන්න පුළුවන්. මේක 4 4 මෙතන 8 වෙන්න ඕනේ. දැන් මෙතන නිර්වචනයේත් අපි කියනවා ඒකේ කියු එක මිසාවට බල දෙකක් ක්‍රියා කරන දෙම බල දෙකේ සම්ප්‍රයුක්තය එම බල දෙකේ එකතුවට සමාන වෙනවා. දැන් මේ වගේ ඒවත් අපි හදුවා. දැන් 23යි 10යි කියලා තියෙනවා 23 මේ පැත්තට යනවා. අර 10ත් ඒ පැත්තට වැඩි. මේ දෙක එකතු වෙනවා. එහෙම බලුවම මේ දෙන්නම හරි. 1යි 2යි 4යි මේ ආන්නේ. 1 2 දෙවෙනි උත්තරේ හරි තුනක් හරි. එකතු 4 හරි සම්ප්‍රයුක්තය. මෙයාගේ 30 වල 3යි මෙයාගේ 1යි. 3යි 4යි. අපි හිතමු බල 4ක් 5ක් තිබුණා ඒත් එකතු වෙන්නේ මේක ඔක්කොම. අපි හිතමු මානු දෙල් අදිනවා මානු දෙල් අදිනකොට මිනිත්තු 10ක් අදිනවා. ඒ 10ම එක එක බල යොදනවා. ඒ 10ම එකතු කරන්නේ සම්ප්‍රයුක්ත වෙනවා. එක පැත්තට අදින නිසා ඒක රේඛීය එක් දිශාවකට. ඒ පැත්තට උනොත් වෙනස හොයන්න ඕන බල දෙක. දැන් එක පැත්තට එකතු වෙනවා. දෙපැත්තට වුණොත් ඒ දෙකේ වෙනසින් තමයි සම්ප්‍රයුක්තය පාගන්න ඕන. ඒතර එක බලයෙන් අනිත් බලය අඩු කරන්න වෙනවා. ඒතකොට දැන් මෙතන පිළිතුර මම දෙකක් කිව්වා. 2යි 2යි 4යි කියන දෙවන පිළිතුර සහ 3යි 1යි කියලා තියෙන්නේ 4යි කියනවනේ. ඒතකොට මේ දෙකම පාවිච්චි කරන්න උත්තර හැටියට ගන්න පුළුවන්. මේ පස්සට පොඩි පොඩි ගැටලු තියෙනවා. මොලෙල්ලත් ගැටලු වෙනවා. ඒතකොට ඒවට කිසියම් ලකුණක් දෙනවා.
කොහරි පේපර් එක වැරද්ද තුන දෙන්නවත් අවශ්‍ය නැහැ. හැමෝටම පොදු ලකුණක් දෙනවා. ඊළඟ 36 හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණ හතරක් සාදාගත් ආකාර පහත වගේ දක්වා ඇත. ඔයගලන්ට පැහැදිලි ඇති මේ සාන්ද්‍රණය වෙනස් කරලා තියෙනවා. බලන්න. HCl පරිමාව පළවෙනි එකේ 10යි. ඒතර පළවෙනි එකේ HCl විතරයි තියෙන්නේ. දෙවෙනි එකේ 10යි. මුළු පරිමාව 10 වුණාට HCl 8කුයි ජලය 2කුයි තියෙනවා. ඒතර මෙයාට වඩා මෙයාගේ සාන්ද්‍රණය අඩුයි. C වල ඊටත් වඩා ජලය වැඩි කරනවා HCl අඩු වෙනවා. ඒතර මේ පැත්තට යනකොට සාන්ද්‍රණය අඩුයි. අම්ල සාන්ද්‍රණය අඩුයි. A B C D ගත්තාම A වල වැඩි, B වල අඩුයි, C වල අඩුයි, D වල ඊටත් වඩා අඩුයි. ඒතර සාන්ද්‍රණය ප්‍රතික්‍රියා ජීවිතාවයට බලපාන කියලා බලන්න මේ පරීක්ෂණය කරන්නේ. එතකොට පිරිසිදු සමාන ස්කන්ධ සහිත මැග්නීසියම් පටි 4ක් මේ ද්‍රාවණ හතරට දානවා වෙනවා. පිරිසිදු සමාන ස්කන්ධ සහිත. ස්කන්ධ වෙනස් කරන්න බෑ. ඒකෝඩ වෙනස් කරනවා. ඉතින් අපි බලන්නේ සාන්ද්‍රණය නම් අනිත් කාටක නියතව තියෙනවා. පරිමාණ සමාන වෙන්න ඕනේ, සාන්ද්‍රණය වෙනස් වෙන්න ඕනේ. මැග්නීසියම් ස්කන්ධ සමාන වෙන්න ඕනේ. උෂ්ණත්වත් සමානයි. උෂ්ණත්වය වෙනස් වුණාම වෙනස් වෙනවා. ඊළඟට භෞතික ස්වභාවය මැග්නීසියම් එකකට දානවා කෑලි අනිකට දානවා කුඩු එහෙම නැත්නම් තේස් වෙනවා. විතර මැග්නීසියම් පටි නම් පටිම තමයි දාන්නේ. විතර සාධක කීපයක් බලපාන පරීක්ෂණවලදී මොකක් හරි සාධකයක් බලනවා නම් අනෙක් සාධක නියත වෙන්න ඕන. එතකොට දැන් සාන්ද්‍රණය බලන සාන්ද්‍රණය විතරයි වෙනස් කරන්නේ. ඒකෝර එන පැහැදිලි මොකක් වෙයිද? මේවට වෙන වෙනම මැග්නීසියම් දැම්මොත් එහෙම වැඩිම වේගයකින් ප්‍රතික්‍රියා කරන්නේ සාන්ද්‍රණය වැඩි. ඒ කියන නලය. අහන්නේ එහෙම නෙමෙයි. වැඩිම වේගයකින් වායු බුල පිටවන්නේ තමයි. වැඩිම වේගකින් වායු බුල පිටවනවා කියන්නේ ප්‍රතික්‍රියා ශීලතාවය වැඩි වෙනවා. ඒකට අපිට පළවෙනි උත්තරය ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර හැටියට. මේක ටිකක් අමාරුයි වගේ දැනෙයි. මේක ටිකක් පැහැදිලි දෙයක් මම අර පොතේ තියෙන රූපෙත් දැම්මා. ඇත්තටම මෙතන කරන්නේ මොකද්ද මේ? සන්නායක ධන දෙකක් උඩ නිදහසේ තියලා තියෙන තවත් සන්නායකයක් අරගෙන. මේක ගොඩක් වෙලාවට අපි ගන්න මේ මොනවාද මේ චුම්බක වලට ආකර්ෂණය නොවන පිත්තල හෝ ඇලුමිනියම් කඹ වගේ ලෝහ තමයි ගන්න. මොකද මෙතන චුම්බකයක් තියෙනවා නැත්නම් මේක නිදාය තියෙන මේක ඇලෙනවා කියන්නේ. එතකොට මේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය බලන් තමයි මේක මේ පරීක්ෂණය කරන්නේ. මොකක්ද වමත් නීතිය කියන්නේ? මුලින් වමත් නීතිය. දකුණත් නීතිය වමත් නීතිය කියලා දෙකක් තියෙනවානේ. වමත් නීතියෙන් අපි කතා කරන්නේ සන්නායකයක චලිතය සම්බන්ධයෙන් කතා කරන්නේ. දකුණත් නීතිය කතා කරන්නේ සන්නායකයේ චලනයකට ධාරාවේ දිශාවට. ඒක දැන් රචනා රසපත්‍රයේ තියෙනවා ඒක. ඒතර මෙතන අපි බලන්නේ මේ චලිතය ධාරාවක් විදිහේ සන්නායකයක් පහළට චලන දිශාව හොයන නීතිය. ඒක කියනවා වමතේ මහපට ඇඟිල්ලයි දබර ගිල්ලයි මැද ගිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න. ඒක අංශකණුවක් තියෙනනේ හැම ඇඟිල්ලක් අතරම අංශකණුව කෝණයක් තියෙනවා. ලම්බකව කියන්නේ ඒක. ධාරාවේ දිශාවට යොමු කරන්නේ මොන ඇඟිල්ලද? ධාරාවේ දිශාවට මැද ගිල්ල. ධාරාවේ දිශාවට මැද ගිල්ල චුම්බක ක්ෂේත්‍රයට දබර ගිල්ල යොමු කරාම මහපට ගිල්ලෙන් සන්නායකයේ චලන දිශාව වෙනවා කියලා කියනවා. එතකොට අපි බලන්න ඕනේ ධාරාවේ දිශාව පැත්තට මැද ගිල්ල යොමු කරලා තියෙනවනේ අත කරකවල ක්ෂේත්‍රය කියන්නේ මොකද? චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ගිල්ල යොමු කරලා තියෙන්න ඕන. දැන් රූපසටහනේ පැහැදිලිව පේනවා. අපි ඒක චක්දා කියලා වුණා මතක තියාගන්න පුළුවන්. චලිතයෙන්නේ මහපට ඇඟිල්ලෙන්, ක්ෂේත්‍රයෙන්නේ දබර ගිල්ලෙන්, ධාරාවෙන්නේ මැද ගිල්ල. චක්දා කියලා මතක තියාගන්න. ඉතින් චක්දා කියලා මතක තියාගත්තාම රූපෙ දුන්නාම රූපේ ත්‍රිමාණව හිතන්න ඕනේ. දැන් ඕකේ බලන්නකො අර PQ RS කියන දඩු දෙක උඩ හරහට තියලා තියෙන සන්නායක තමයි AB කියන්නේ. එතකොට NS කියලා පෙන්වන්නේ ඊතලයක් ගහලා මොකක්ද? චුම්බක ක්ෂේත්‍රය. මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රය හැම වෙලෙම තියෙන්නේ උතුරු ඉඳලා දකුණට. එහෙනම් යට තියෙනවනේ උත්තර ධ්‍රවය.
උඩට තියෙන චුම්බක ක්ෂේත්‍රය මාරු කරන්න පුළුවන්. මාරු කරොත් චලනය වෙනස් වෙනවා. දිශා මාරු වෙනවා. ඊළඟට දැනගෙන ඉන්න ඕනේ ධාරාව යන පැත්ත. අපි කලින්ම කියලා දුන්නා මේ ධන ඉඳලා ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේ තමයි ධාරාව යන්නේ. ඒකට මෙතන P කියන දන්නේ ධන. එතකොට එනම් ධනාග්‍රේ දිගේ ඔහොම ඇවිල්ලා B සිතේට තමයි ධාරාව. එතකොට පොතෙන් එළියටනේ ධාරාව එන්නේ. දැන් අපි දින ඔය ඉරෙන් එළියට තමයි එන්නේ. ඒකට අත හැදුවට පස්සේ මැදගිල්ල එළියට තියෙනවා. මැදගිල්ල පොතෙන් එළියට තියෙනවා. මේ පේපර් එක ගත්තාම පේපර් එක කොහොම තියාගත්තේ? පේපර් එක කොහොම තියලා පේපර් එකෙන් එළියටනේ ධාරාව යන්නේ. B සිතේට මේ රූපේ හැටියට. B සිතේට යන්නේ. එතකොට ඔන්න හරි ඒ ඇඟිල්ල. එතකොට ක්ෂේත්‍රය කොහාටද? ක්ෂේත්‍රය NC ටෙස්ට් නම් කොහොම අත හරවන්න බෑ උඩට. මැදගිල්ල එළියට, දබරගිල්ල උඩට. අන්න එතකොට වහවට කියලා හරනවා නේද මේ R පැත්තට. ඒ කියන්නේ වම් පැත්තනේ. වම් පැත්තනේ. ඔකේ වම් පැත්තනේ. එතකොට වම් පැත්තට තමයි දණ්ඩ යන්නේ. පැහැදිලිද? වම් පැත්තට දණ්ඩ යන්නේ. එතකොට ඒක හරිද බලන්න. අතත් එක අහන්නේ නැහැ. දැන් වම් පැත්තට යනවා කියලා හොයාගත්තාම දෙක වැරදි කියලා තේරෙනවා. ඒ ස්විච් එක වැසු විතර ස්විච් එකක් පෙන්වන්න නැහැ. ස්විච් එක නැතකොට ඒ කොහොමද විදුලිය දුන්නාම ඒ ස්විච් එක වැසු විතර AB සන්නායක දාන්න වමට පෙරලෙකින් එක හදන්නේ. ඒ ස්විච් එක වැසු විතර AB සන්නායක දාන්න දකුණට පෙරලෙකින් වැරදි. වමට යන්න. ඒතර අනිවාර්යෙන් අත හදලා හොයන්න වෙනවා. මේක පුරුදු නැත්නම් වැඩේ අවුල්. මේ අත හදන්න වෙනවා. කෙනින්ගේ වමත් නීතිය සමාන වමත් නීතිය ලියන්න කියලා එනවා. නැත්නම් වමත් නීතිය දාන ওই විදිහට හොයන්න එනවා. තව ගොඩක් දේවල් අහනවා. ඉතින් මේ දැනට මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නයට අදාළව තමයි කතා කරන්න වෙන්නේ. පොත බලලා මේක හොයන්න. පොත බලලා උත්තර හෙව්වලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. නැත්තම් මේක අල්ලගන්න බැරි වෙනවා. එතකොට පළවෙනි එක හරි දෙක වැරදි. තුන්වෙනි එක AB සඳහා සෑහළු සමකම්බියක් යොදාගත්තට පෙරළෙන වේගය වැඩි. ඒතර m අඩු වෙනකොට තොරණේ වැඩි වෙනවා. එතකොට මේ සැහැල්ලු වුණාම මේක වේගෙන් පෙළෙනවා. මේක හරි. ක්‍රියාකාරකම් සිදු කරනකොට බැටරි ඉක්මනින් ඡය වෙනවා. දැන් තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට බැටරිය මේ 6 වෝල්ට් දීලා තියෙන එක කෙලින්ම සන්නායක වලින් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් මේ අතර කිසිම උදාහරණයක් නැහැ. දැන් මෙහෙම හදන්නේ නැහැ. දැන් මේ පරීක්ෂා දෙකක ඉඳන් බින්දර උලින් විසිනවා මේක පෙළෙනකොට. ඒ කියන්නේ ලොකු ධාරාවක් යනවා. ඒ කියන්නේ ඉක්මනින් කෝෂේ මේ වැඩි ධාරාවක් මේ සන්නායක කරා කියලා බාධකයක් නැහැ. මේ මෙතන දැන් අපි පරිපතයක් කරන බල්බයක් හරි මොකක් හරි දානවනේ. බල්බයක් හරි මොකක් හරි දාපුවාම මේ බල්බේ හරහා අඩුවෙන් යන්නේ අමාරුවෙන් යන්නේ. ඒකෝට ලොකු ධාරාවක් යන්නේ නැහැ. ඒක බල්බේ ඉක්මනින් මේ බැටරි ඉක්මනින් මේ ක්ෂය වෙන්නේ නැහැ. හැබැයි මෙතන අපි කියන ලුහුවත් වෙනවා වගේ. කියන්නේ ෂෝට් වෙලා සර්කිට් එකේ ෂෝට් සර්කිට් එකක් තියෙනවා. ඒ කියන්නේ සන්නායක වලින් මොහොම අග්‍ර දෙකක් සම්බන්ධ කරාම වැඩි ධාරාවක් මේ සන්නායක හරහා යනවා. සන්නායක රත් වෙන්න පුළුවන්. මේ කතාව හරි. 4. ඒ උත්තරේ 2 නේද? 37 2. යකඩෑනයක් මත වෙනස් ලෝහයක් ආලේප කරගත නොහැකි අවස්ථා මිනිකුමක්ද අපි දන්නවා ලෝහාලේපණය 9 ඉඳන් උගන්වනවානේ 11ක් තියෙනවා 11 තුමින් වාර තියෙන්නේ නමුත් මේවා 9 ඉඳන් කරන දේවල් දල දෙයක් දල මේ තේරුමක් තියෙන එකක් දලව තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ මේකේ තියෙන දැනගන්න ඕනේ කාරණේ මෙච්චරයි ආලේප කරන්න ඕනේ ලෝහය තියෙන්න ඕනේ ධනාග්‍රේ භාණ්ඩයේ තියෙන ඍණාග්‍රය ලෝහ ලවණයේ ලවණ ද්‍රාවණයක් තමයි ද්‍රාවණය හිතේ තියෙන්නේ. ඊළඟ කුඩා විද්‍යුත් ධාරාවක් යවන්නේ අර මේ හොඳ උපයක් ගන්න. මොකද මේ වලින් මේ පරමාණු ගැලවිලා කියලා මේක තැම්පත් වෙනවා දැන්. ඇත්තටම වෙන්නේ මොකක්ද? දැන් මේ ස්විච් එක දාපුවාම මේ රූපෙත් ආදාළව බලන්නකෝ. දැන් ඕගොල්ලන්ට මේ ප්‍රැක්ටිකල් කරා මේ ආයන එහාට මෙහාට යනවා කියන්නේ මේ කැමරා තියෙනවානේ. දැන් කොපාලේප කරනනේ මේ යකඩ හැන්දක. එතකොට දැන් කොපා හයි කරලා තියෙන්නේ ධනාග්‍රේ. ධනාග්‍රේ කියන්නේ ඉලෙක්ට්‍රෝන
මේ හොයන එක. ඉතින් කෙලින්ම මේකට ස්විච් එක දාපු ගමන් මේ කෝෂයේ ධනාත්මක ඉලෙක්ට්‍රෝන ඉල්ලන අදින්. ඒතකොට මොකද කරන්නේ? මේ කොපර් පරමාණු එයාගේ අවසාන කවචයෙන් ඉලෙක්ට්‍රෝන දෙක දීලා අයන වෙලා ද්‍රාවණයට යනවා. හරිද? ඇයි යන්නේ? මෙයා ඉන්නවනේ. ඉලෙක්ට්‍රෝන ටික මේක රැඳෙනවා. ඒතකොට ඒ ටික යනවා මේ කෝෂෙට. දැන් මේක ඇනිමේෂන් නෑ මේ ඇනිමේෂන් වැඩ කරන්නේ මේක එන්නම් මේක යන හැටි පෙන්නන ඔක්කොම. එතකොට දැන් ඒ ඉලෙක්ට්‍රෝන ඔහොම ඇවිල්ලා මේ පැත්තට එනවා හැන්ද. මෙහෙන් ගත්ත ටික මෙහෙන් මේ කෝෂයෙන් කරන්නේ ඒක ඉලෙක්ට්‍රෝන මෙහෙන් ඇදලා එහෙන් තල්ලු කරලා යවනවා. දැන් ධනායන වෙලා ද්‍රාවණයට ගිය කොපර් පරමාණු ධනායන උනේ ඇයි? මෙතන ඉලෙක්ට්‍රෝන ඉල්ලපුවානේ. හැබැයි එයාට ඉලෙක්ට්‍රෝන මදිනේ. මේ බලන්නේ මේ කෝෂ නිසානේ මේක උනේ. ඒකට මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙකක් මදිනේ මේ ධනායනයක් උනේ කියන්නේ. එයා දැන් ද්‍රාවණේ ඉන්නකොට එයාට තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි තැනක්. ඉතින් ආපු ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා ඍණාත්මක. ඒ ඉලෙක්ට්‍රෝන තියෙන තැනට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඒ ද්‍රාවණයේ තිබිච්ච කොපර් අයන මේ ලෝහ භාණ්ඩයේ මතට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගත්ත ගමන් ඒ අයනයක් වෙන්නේ පරමාණුවක්. පරමාණුවක් උනාට පස්සේ ද්‍රාවණේ ඉන්න බෑ. මෙයා මේ භාජනේ මේ බඳුනේ පිට දැනෙනවා. ඒක තමයි විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ. මොන සරල දෙයක්. එතකොට දැන් ඔය සිද්ධාන්තයට අදාළව වගු බැලුවොත් තේරෙනවා අපිට කියන්නේ මොනවද ආලේප කරන්න කියලාද? යකඩ මත කරන ඕනි එක. එහෙනම් අනිවාර්යෙන් යකඩයනේ කැතෝඩේ වෙන්නේ. අනිවාර්යෙන් යකඩේ කැතෝඩේ. එහෙනම් යකඩේ කැතෝඩේ නොවනේවනේ වැරදි. නැති අවස්ථාවේ අහන්නේ ඒකට අපිට වැරදි කියන්නේ. අන්න එතන වැරද්ද මොකක්ද කියලා බලන්න ඕනේ. දැන් යකඩය කැතෝඩේ නොවන අවස්ථා දෙකම වැරදෙනවනේ එතකොට. එතකොට මොනවද අවස්ථා දෙක? මේ පිළිබඳව C කියන එක යකඩයනේ ඇනෝඩේ. එතකොට මේ යකඩේ මත ආලේප වෙන්නේ. එතකොට මේකෙත් එහෙම. D කියන එකෙත් ඇනෝඩේ යකඩේ වෙලා. එතකොට යකඩයනේ මත ආලේප කරනවා නම් ඒක කැතෝඩේට යන්නේ නැහැ. ඒ නිසා මේ දෙකම වැරදි. ඉතින් යකඩ ආලේප කරන්න ඕන නම් අපිට යකඩේ ලවණයක් තියෙන්නත් ඕනේ. මෙතනත් වැරදිනේ. දැන් සිංක් සල්ෆේට් වලට හරිනවා සිංක් මෙතනට දැම්මම. සිංක් ඇනෝඩේ වෙලා යකඩයනේ කැතෝඩේ වෙලා සිංක් සල්ෆේට් තිබුණා නම් ඔන්න යකඩයනේ වල සිංක් ආලේප කරන්න පුළුවන්. ඒක මේ දෙක වැරදි. C හා D. C හා D වැරදි දෙක අහන්න. 28 දෙක. දෙකනේ තුන. C හා D කියන තුන. ගෘහස්ථව භාවිත කරන රසායනික නිෂ්පාදන අතුරින් භූගත ජල දූෂණය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්නේ මින් කුමක්ද? ඇත්තට මේ හැම එකම පස දූෂණය වෙනවා. අපි මේවන මේ සුවඳ විලවුන් භාවිතයෙන් වාස්තු පිළියන්තු වායු දූෂණය වගේම ඇඟට ශරීරයට විවිධ රෝගාබාධ ඇති කරනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පස දූෂණය වෙනවා. ජංගම දුරකථන බැටරිත් තියෙනවා බැලුවෝ තියෙනවා. මේ කාලක මිශ්‍ර ජලය. දැන් මේ වීඩියෝ පෙන්නන්නේ මේ කාලක කාලක කියන්නේ අර තේදුම් ක්‍රියාවලිය වැඩි කරගන්න අපි හදාගත්ත දේවල්. දැන් සබන් කියන්නේ කාල කියන්නේ සබන් සාමාන්‍ය සබන් වල මේක ගැටලුවක් නැහැ. අර කුඩු වර්ග හදලා තියෙනවානේ දැන් අර කටින ජලය කියලා එකක් තියෙනවා දැන් සමහර පළාත්වල මේ පේන්නේ නැහැ සබන් වල. සබන් වලින් හොදන්නේ. එතකොට ඒ වෙනුවට හදනවා මේ කාලක. ඒතර ඒ කාලකවල ප්‍රශ්නේ තමයි ඒක ජෛව ජීර්ණය වෙන්නේ නැහැ. පරිසරය ගියාම ඉතුරු වෙනවා. දැන් මේ පෙන්නන්නේ මණ්ඩි වශයෙන් එකතු වෙලා තියෙනවා මේ ජලාශය. ඒතර මෙහෙම තිබුණාම භූගත ජලයටත් මේක යනවා. ඒක ගෘහස්ථ භාවිත කරන රසායනික නිෂ්පාදන අතරින් භූගත ජලයේ දූෂණය කරේ බලපෑමක් ඇති කරන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට ලියන්නේ ඉන්නේ බැහැර කරන කාලක මිශ්‍ර ජලයේ තියෙන කාරණේ දෙවන උත්තරේ.
පාසදාන කරුණු ගැන අවධානය යොමු කරගෙන නිවස ඇතුළත බිත්තිමත් සද පැහැති වර්ණ ආලේප කිරීම, සූර්ය පැනල වලින් විදුලිය ලබා ගැනීම, කුඩා ජීව වායු එකකයක් නඩත්තු කිරීම, අපජලයේ භෝග වගාවට යොදා ගැනීම. මෙම කරුණු අතරින් ස්වභාවික ශක්ති ප්‍රභව උපරිම ආකාරයෙන් භාවිත කරමින් නිර්මාණය කරන ගෘහයක් සඳහා අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ කරුණු වන්නේ කියලා අහනවා. එතකොට ස්වභාවික ශක්ති ප්‍රභව උපරිමයෙන් පාවිච්චි කරන් අපිට වාසි බල ශක්තිය ඉතුරු වෙනවා. අපිට පුළුවන් සූර්ය ශක්තිය පාවිච්චි කරලා විදුලිය ගන්න සූර්ය පැනලයක හරි ජීව වායු එකක් හදාගත්තා අපිට දොරතෙල් නැත්නම් LP වායු පාවිච්චි කරන එක අවම වෙනවා. අපජලයේ භෝගවට යොදාගත්තාම ජලය පොම්ප කරන්න, ජලය පිරිපාදු කරන්න යන විදුලිය බල ශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. ඒ කාරණා තුනම හරි උඩ හතර ඒ කියන එක නිවස ඇතුළත බිත්ති මත තද පැහැති වර්ණ ආලේප කිරීම මේකට පටහැනි වැඩක්. තද පැහැති ආලේප කරහන් වෙන්නේ ආලෝකය උරා ගන්න. එතකොට නිවස ආලෝකමත් කරන්න වැඩි විදුලි ශක්තියක් වැඩි ඔට්ටාගයක් තියෙන බල්බ් පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒක ලා පැහැති වර්ණයක තිබුණා ඒ හතරම ගන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ ලා පැහැති වර්ණ, ලා පැහැති ඉර රෙදි වගේ දේවල් පාවිච්චි කරලා අඩු බල ශක්තියක් වැය කළා නිවස ආලෝකමත් කරන්න සූදානම් වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ විදුලි බිල අඩු කරගන්න පුළුවන්. සමස්ත කැරිය රටේ බල ශක්තිය අර්බුදයට පිළියමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකේ BCD කියන කාරණා තුනම හරි ඇදිට ගන්න පුළුවන්. ඒකට BCD කියන උත්තරේ 4 අංක 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි දුවපුතේ අද පළවෙනි ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 40ම සාකච්ඡා කළා. මම හිතන්නේ මේවා සම්බන්ධයෙන් මොනවාරි ගැටලු තියෙනවා නම් දෙන්න පුළුවන්. දැන් විවිධ සංනිවේදන ක්‍රම තියෙනවා. ඒවා හරහා අවශ්‍ය දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ පාඩමෙන් අපි ඊළඟ අවස්ථාවේ කතා කරන්නේ මේකේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙන විභවගත රචනා සහ රචනා කියලා කොටස් දෙකක්. ඒ ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරන්න අපි තවත් දවසක හමු වෙනකම් ඔබ සැමට ආයුබෝවන්.